අපි ගිය සතියේ කතා කළේ අවසානයේට මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ කරන ගිණුම්කරණය අතර තියෙන වෙනස්කම්. මේවත් තොරතුරු ශාඛා දෙකක් වශයෙන් එළියට ආවා. එළියට ඇවිල්ලා ඒ තොරතුරු ශාඛා මත ඇතිවිච්ච ගිණුම්කරණයේ තිබිච්ච පැහැදිලි වෙනස්කම් තමයි අපි මොනවා කරේද කතා කළේ. එහෙමනම් අන්නේ වෙනස්කම් අපි මාතෘකා 6ක් යටතේ කතා කළා. මොකක්ද අපි? එකක් අරමුණ. අනිත් එක තමයි මොකක්ද? සම්බන්ධ වන පාර්ශවය යටතේ කතා කළා. ඊළඟට පිළියෙල කරනු ලබන වාර්තා මත කතා කළා. තොරතුරු වල ස්වභාවය. අනිත් එක තමයි වාර්තා කරන කාල සීමාව. අනිත් එක ගිණුම් කරන ප්‍රමිත හා අනපනත් සම්බන්ධයි. මෙවැනි මාතෘකා 6ක් යටතේ අපි සාකච්ඡා කළා මොනවද? මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය කියන ශාඛා දෙකේ ඇතිවලා තියෙන වෙනස්කම්. බලන්න අපි ලියලා තියෙන එක හරිද කියලා. මුලින්ම අපි අරමුණ අනුව ලියලා තියෙනවා. බලන්න වැරදි නම් අරමුණ අනුව ලියලා තියෙන එක වැරදි නම් එක ඉරකින් කපලා කුරුටු ගන්න නැතුව ආගේ එක ඉරකින් කපලා නිවැරදි එක ලියා ගන්න. නිවැරදි එක ලියා ගන්න. නිවැරදි එක ලියා ගන්න. එක අණ්ඩක් FA අනිත් එක MA. මොකද්ද FA කියන්නේ? Financial Accounting මූල්‍ය ගිණුම්කරණය. MA කියන්නේ Management Accounting. එහෙනම් එක අණ්ඩක් අපි ලියනවා මොකක්ද? FA අනිත් එක මොකක්ද? MA. නැත්තම් පහු වෙනකොට හොයාගන්න බැරි වෙනවා මොනවටද මේවා සම්බන්ධ කියලා. අපි ඉස්සෙල්ලාම FA එක ලියා ගන්න. අරමුණ අනුව ලියන්න. උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට FA යටතේ ලියන්න. උනන්දුවක් දක්වන පාර්ශවයන්ට. ඔහොම ලියන්න ලස්සනට. උනන්දුවක් දක්වන පාර්ශවයන්ට උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට මූල්‍ය තොරතුරු සැපයීම. තීරණ ගැනීමට මූල්‍ය තොරතුරු සැපයීම. එහෙනම් මොකක්ද මූල්‍ය ගිණුම්කරණයේ අරමුණ? උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට මූල්‍ය තොරතුරු සැපයීම. තේරුණාද? හරි. ඊළඟට එන්න MA එකට. MA එකේ අරමුණ ලියන්න. එයාගේ අරමුණ මෙයාගේ අරමුණ නෙමෙයි. එකිනෙකට වෙනස්නේ අරමුණු දෙක පුතේ. ලියා ගන්න. අභ්‍යන්තර කළමනාකරුවන්ට සැලසුම් කිරීමට හා පාලනයට අවශ්‍ය. අභ්‍යන්තර කළමනාකරුවන්ට සැලසුම් කිරීමට හා පාලනයට අවශ්‍ය තොරතුරු සැපයීම. පාලනයට අවශ්‍ය තොරතුරු සැපයීම. නායි බලන්න මොකද්ද? අභ්‍යන්තර කළමනාකරුවන්ට සැලසුම් කිරීමට හා පාලනයට අවශ්‍ය තොරතුරු සැපයීම. ඒක තමයි එයාගේ අරමුණ. එහෙනම් ඔන්න අරමුණු අනුව දෙන්නා වෙනස් වෙච්ච ආකාරය. දෙවෙනි එක අපි ගත්තේ සම්බන්ධ වන පාර්ශව. අපි ගිය සතියේත් කතා කළා පාර්ශව දෙක. නමුත් මේ සතියේත් කතා කරමු. FA MA කියලා දාලා ඉස්සෙල්ලාම FA එක ලියා ගන්න. අභ්‍යන්තර හා FA එක තමයි අභ්‍යන්තර හා බාහිර පාර්ශව. අභ්‍යන්තර හා බාහිර පාර්ශව. අභ්‍යන්තර හා බාහිර පාර්ශව. ඒ දෙපාර්ශවය තමයි සම්බන්ධ වන පාර්ශව වෙන්නේ. අභ්‍යන්තර හා බාහිර පාර්ශව. මේ දෙකොල්ලෝ සම්බන්ධ වෙනවා. අභ්‍යන්තර සහ බාහිර පාර්ශව. ඊළඟට MA වල කවුද? MA වල අභ්‍යන්තර කළමනාකරුවන්. අභ්‍යන්තර කළමනාකරුවන්. ඇතැම් විෂය නිර්දේශවලදී අභ්‍යන්තර පාර්ශව කියලා ලියලා තියෙනවට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා ළමයි හොඳින් මතක තියාගන්න කළමනාකරන ගිණුම්කරණේ සම්බන්ධ වන පාර්ශවය තමයි අභ්‍යන්තර කළමනාකරුවන්.
ඊළඟට තුන්වෙනි කාරණේ තොරතුරු මොනවාද? ඊළඟ තුන්වෙනි කාරණේ දෙවෙනි එක තොරතුරු භාවිතා කරන පාර්ශව තුන්වෙනි එක මොකද්ද දුන්නේ? පිළියෙල කරනු ලබන වාර්තා. මොනවද හදන්නේ? මූල ගිණුම් කරන්නේ මොනවද හදන්නේ? කළමනාකරණ ගිණුම් කරන්නේ. මුලින් ලියා ගන්න FA. FA උඩ සමස්ත ආයතනයේම සැලකිල්ලටගෙන සමස්ත ආයතනයේම සැලකිල්ලටගෙන වාර්තා පිළියෙල කරයි. වාර්තා පිළියෙල කරයි. සමස්ත ආයතනයේම සැලකිල්ලටගෙන වාර්තා පිළියෙල කරයි. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මුළු ගෙදරම පවුලේ සියලුම සමාජිකයෝ ගැන මුළු පවුල ගැනම මොනවා කරනවද? යම් අදහසක් ඉදිරිපත් කරනවා. අන්න ඒකට කියනවා මොකක් කියලාද පුතේ? ඒකට කියනවා මොකක්ද? සමස්ත පවුල ගැනම ඉදිරිපත් කරනවා. ඒ වගේ මූල්‍යගිණුම් කරන්නේ මොකද කරන්නේ? සමස්ත ආයතනෙම සැලකිල්ලටගෙන වාර්තා පිළියෙල කරයි. අපි ලියමු MA යටතේ MA ශාඛාවේ ශේස්ත්‍රයන් පිළිබඳව වෙන වෙනම සැලකිල්ල යොමු කර ශේස්ත්‍රයන් පිළිබඳව වෙන වෙනම සැලකිල්ල යොමු කර වාර්තා පිළියෙල කරයි. වෙන වෙනම සැලකිල්ල යොමු කර වාර්තා පිළියෙල කරයි. එහෙනම් දැන් පැහැදිලි වුණාද? ඒ කියන්නේ ඔයාගේ පවුල ගැනම වාර්තාවක් හදනවා මුල්ලගිනුම් කරන්නේ. ඔයා ගැන, ඔයාගේ අයියා ගැන, තාත්තා ගැන, අම්මා ගැන, මල්ලි ගැන, නංගි ගැන එයාලා ගැන වෙන වෙනම හදනවා. කවුද? කළමනාකරන ගිනුම් කරන්නේ. ආන්න ඒ විදිහට තමයි මොනවා වෙන්නේද පුතේ? කළමනාකරන ගිණුම් කරන්නේ ශේස්ත්‍ර ගැන වෙන වෙනම බලලා තමයි ප්‍රකාශන හදන්නේ. මූල්‍ය ගිණුම් කරන්නේ සමස්ත ව්‍යාපාරයේටම මූල්‍ය ප්‍රකාශන හදලා ඉදිරිපත් කරනවා. පැහැදිලි දේ වෙනස්කම. ඊළඟ එක තොරතුරු වල ස්වභාවය. තොරතුරු වල ස්වභාවය. ලියා ගන්න පුතේ. FA යටතේ මූල්‍ය තොරතුරු ළඟ වරහන් ඇතුලේ ලියලා තියාගන්න ඓතිහාසික තොරතුරු. ඒ කියන්නේ අතීත තොරතුරු කියන. මූල්‍ය තොරතුරු වරහන් තුල ලියන්න එතනම ඓතිහාසික තොරතුරු. මූල්‍ය තොරතුරු තමයි ඉදිරිපත් කරන්නේ. ඒවලත් මොනවද ඉදිරිපත් කරන්නේ? ඓතිහාසික තොරතුරු. ඒ කියන්නේ අතීතයේ සිදුවිච්ච තොරතුරු තමයි ඉදිරිපත් කරන්නේ. ඓතිහාසික තොරතුරු තමයි ඉදිරිපත් කරන්නේ. පැහැදිලිද? හරි. එහෙමනම් ළමයි අපි MA වලට යමු. MA වල මොනවද ඉදිරිපත් කරන්නේ? මුදලින් මැනිය හැකි හා මුදලින් මැනිය නොහැකි. මුදලින් මැනිය හැකි හා මුදලින් මැනිය නොහැකි. ඒ කියන්නේ මුදලින් මනින්න පුළුවන් ඒවත් ඉදිරිපත් කරනවා. මුදලින් මනින්න බැරි ඒවත් ඉදිරිපත් කරනවා. තේරුණානේ? තීරණ ගන්න වැදගත් වෙන ওই ಜಾති දෙකම ඉදිරිපත් කරනවා. අන්න එතන වරහන් ඇතුලේ ලියා ගන්න ඓතිහාසික හා පුරෝකතන. ඓතිහාසික හා පුරෝකතන. මොකක්ද? එයා ළමයි ඉතිහාසෙ විච්ච දේවලුත් කතා කරනවා. අනාගතයේ වෙయ్యයි හිතෙන දේවලුත් කතා කරනවා. අනාගතයේ වෙయ్యයි හිතෙන දේවලුත් කතා කරනවා. වෙయ్యයිත් කතා කරනවා, විච්ච දේවලුත් කතා කරනවා. තේරුණා? පුරෝකතනය කරනවා. මොනවා කරනවා? හෙට වහීවි පුරෝකතනය කරනවා. අන්නේ. අද වැස්සා. අද උදෙත් වැස්සා. අන්න අතීතේ. අන්න එහෙම අතීතේ කතා කරනවා. අද උදෙත් වැස්සා. හෙට උදෙත් වසීවි. අන්නේ දෙකම කතා කරනවා. කවුද? කළමනාකරන ගිණුම් කරන්නේ. මූල්‍ය ගිණුම් කරන්නේ අද උදේ වැස්සා. එච්චරයි. එයා හෙට වහිනවද නැද්ද කියන එක හිතන්නේ නැහැ. එහෙනම් අන්න ඒ වගේ ඓතිහාසික දේවල් කතා කරනවා මූල්‍ය ගිණුම් කරන්නේ. ඓතිහාසික හා පුරෝකතන දේවල් කතා කරනවා කළමනාකරන ගිණුම් කරන්නේ. අනාගත කියලාත් මිනිස්සු කියන්න පුරුදු වෙලා තියෙනවා පුරෝකතනෙට. තේරුණාද? එක්කම මූල්‍ය තොරතුරු විතරයි කතා කරන්නේ. මුදලින් මැනිය හැකි තොරතුරු විතරයි කතා කරන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ. කළමනාකරන ගිණුම් කරන්නේ මුදලින් මනින්නට පුළුවන්. මුදලින් මැනිය නොහැකි තොරතුරු කතා කරනවා. මේ මුදලින් මනින්න පුළුවන් ව්‍යාපාරයේ අද සේවකයන්ට ගෙවූ වැටුප රුපියල් මෙච්චරයි. රුපියල් මිලියනයයි කියලා හිතන්නකෝ. සේවකයෝ ඔක්කොටම ගෙවුව වැටුප
මුදලින් මනින තැනද. අන්න ඒක මූල්‍ය ගිණුම් කරණය කතා කරනවා. සේවකයන්ගේ හැකියාව, ආන්න සේවකයන්ගේ දක්ෂතාවය, ඒක කතා කරන්නේ නැහැ මූල්‍ය ගිණුම් කරණය. හැබැයි කළමනාකරන ගිණුම් කරණය සමහරක් වෙලාවට ඒ ගැනත් සැලකිලිමත් වෙනවා. මුදලින් මනින්න බැරි දේවල් ගැනත් සැලකිලිමත් වෙනවා. තේරුණාද? ඒ නිසා මේ දෙක අතර ඔන්න තොරතුරු ස්වභාවය අනුව තියෙන වෙනස. ඊළඟට ගන්න වාර්තා කරන කාල සීමාව. කොච්චර කාලයකටද වාර්තා කරන්න කියලා. ලියා ගන්න FA යටතේ මූල්‍ය ගිණුම් කරණයේ ශාඛාවේ සාමාන්‍යයෙන් ගිණුම් කාලච්ඡේදයක් සඳහා සාමාන්‍යයෙන් ගිණුම් කාලච්ඡේදයක් සඳහා සාමාන්‍යයෙන් ගිණුම් කාලච්ඡේදයක් සඳහා සාමාන්‍යයෙන් මොකක්ද පුතේ? ගිණුම් කාලච්ඡේදයක් සඳහා තමයි මොනව කරන්නේද? අපි මූල්‍ය ප්‍රකාශන හදන්නේ. සාමාන්‍යයෙන් මොකක්ද? ගිණුම් කාලච්ඡේදයක් සඳහා. සාමාන්‍යයෙන් මොකක්ද? ගිණුම් කාලච්ඡේදයක් සඳහා අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා. එහෙනම් සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? ගිණුම් කාලච්ඡේදයකට හදනවා. පැහැදිලිනේ? හරි. ඕන්නම් වරහන් ඇතුලේ වර්ෂයක් කියලා ලියා ගන්න. වර්ෂයකට වඩා අඩු වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් වර්ෂයක්. ගිණුම් කාලච්ඡේදය කියන තැන වරහන් ඇතුලේ වර්ෂයක් කියලා ලියලා තියාගන්න. එන්න MA වලට කළමනාකරන ගිණුම් කරන්නේද. අන්න එතන ලියන්න නිශ්චිත කාලවකවානුවක් නොමැත. නිශ්චිත කාලවකවානුවක් නොමැත. එහෙම කාලවකවානුවක් නැහැ. තේරුණානේ? එහෙම කාලවකවානුවක් නැහැ. අවශ්‍ය අවස්ථාවේදී ඒගොල්ලෝ කළමනාකරුවන්ගේ අවශ්‍යතාවය මත පිළියෙල කරනවා. නිශ්චිත කාලවකවානුවක් නොමැත. හරි. ඊළඟට තියෙනවා 6 වෙනි කරුණ, අන්තිම කරුණ මොකක්ද? ගිණුම් කරන ප්‍රමිත සහ අනපනත් වල අනුකූලතාවය. ගිණුම් කරන ප්‍රමිතවල අනපනත් කියන්නේ නෛතික පරිසරයේ ඇතිවන නැත්නම් නෛතික සිද්ධාන්තවල ගිණුම් කරන්නට තියෙන බලපෑම මූල්‍ය ගිණුම් කරන යටතේ FA යටතේ ලියන්න පුතේ. අනුකූල විය යුතුය. අනුකූල වෙන්න ඕන. එහෙම කට්ටි පහින්න බෑ. අනුකූල විය යුතුමයි. අනුකූල විය යුතුය. අනුකූල විය යුතුය. අනුකූල විය යුතුයි. අනුකූල විය යුතුයි. තේරුණාද? හරි. කළමනාකරන ගිණුම් කරන්නේ පැත්තේ ලියන්න කළමනාකරුවන්ගේ අවශ්‍යතාව පරිදි මත. කළමනාකරුවන්ගේ අවශ්‍යතාවය මත. කළමනාකරුවන්ගේ අවශ්‍යතාවය මත. මොකක්ද? කළමනාකරුවන්ගේ අවශ්‍යතාවය මත. ඒගොල්ලෝ කැමති නම් පාවිච්චි කරනවා, නැත්නම් පාවිච්චි කරන්නේ නැහැ. කළමනාකරුවන්ගේ අවශ්‍යතාවය මත. පැහැදිලිද? ඔන්න ඔය වෙනස්කම් වලින් කොච්චර ප්‍රමාණයක් ඔබ ආයාසයෙන් ගිය සතියේ ලියලා තිබුණාද කියන එක මත ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය තේරෙයි. තේරුණාද? මේ සතියේ ළමයි මේ chart එක ලස්සනට ඇඳලා පාට කරලා අපිට දාන්න ළමයි ලස්සනට අඳින්න. තේරුණානේ? ලස්සනට ඇඳලා උවමනාවෙන් ඇඳලා අපිට දාන්න ළමයි. හරි. එතකොට අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා මොනවද? මූල්‍ය ගිණුම් කරණේ නිර්වචනයේ සාකච්ඡා කරලා තියෙනවා. මෙන්න මේවා මතක තියෙන්න ඕනේ. මෙන්න මේකට අදාළ කෙටි ප්‍රශ්න පොතේ ඔයගලන්ට WhatsApp group එකේ Telegram group එකේ ලැබෙනවා. කෙටි ප්‍රශ්න වලට උත්තර ලියන්න. ලියලා ඒ වෙලේම පිළිතුර හරිද වැරදිද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මොකක්ද? අපි උගන්වලා තියෙනවාට ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? මෙන්න මේ මාතෘකා කතා කරලා තියෙනවා. එතකොට ඔයාලට මේවා පුළුවන්ද කියලා බලන්න ඕනේ. ව්‍යාපාරයක්. 2 එයාගේ අරමුණු කතා කරලා තියෙනවා. අරමුණු. 3 එයාගේ ක්‍රියාකාරකම් කතා කරලා තියෙනවා. ක්‍රියාකාරකම්. අන්න ඕවා ව්‍යාපාරයක් ගැන කතා කරලා තියෙනවා. ව්‍යාපාරය තව ලස්සන නම මම උගන්වලා තියෙනවා. මොකද්ද? අස්තිත්වය. ඊළඟට අපි කතා කරලා තියෙනවා මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකක්ද? මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ඊළඟට කළමනාකරන ගිණුම්කරණේ කියන්නේ මොකක්ද? මූල්‍ය ගිණුම්කරණේ අරමුණු උගන්වලා තියෙනවා. මොකද්ද? අරමුණු. මූල්‍ය ගිණුම්කරණේ අරමුණ. විභාගයේ පුන පුනා අහන ප්‍රශ්නයක් මූල්‍ය ගිණුම්කරණේ අරමුණ. ඊළඟට මේ දෙන්න අතර තියෙන මෙයා කවුද කියලා උගන්වලා තිනවා. මේ දෙන්න අතර තියෙන මොනවද ඉගෙන ගත්තේ? වෙනස්කම්.
ඔන්න ඔය ඩිංගිත්වාට පුළුවන් වෙන්න ඕන. ඔය ටික හොඳින් බලන්න ඕන. දැන් ළමයි මේවා උගන්වපු වීඩියෝස් දෙකම YouTube එකේ තියෙනවා. හොඳේ වල්පල් බලන වෙලේ ඇති වැඩක් නැති දේවල් බලන වෙලේ ඔය වීඩියෝ එක දාගෙන ළමයි මොනවා කරන්න පුළුවන්ද? ඔය වීඩියෝ එක 3-4 සැරයක් බලලා කොලයක් අරගෙන නෝට් එක හදන්න ඕනේ. මේවා පුරුදු වෙන්න පුතේ. මේවා පුරුදු වෙන්න තනියම වැඩ කරන්න පුරුදු වෙන්න. ඒ එකක් ගන්න ඕන නම්. තේරුණානේ? ඒ එකක් ගන්න ඕන නම් තනියම වැඩ කරන්න පුරුදු වෙන්න. එහින්ද හොඳින් මතක තියාගන්න. ඔන්න ඔය ටික අපි දැන් දන්නවා. මොනවද දන්නේ? ඔයාගෙන් හැවොත් ගිනුම් කරන්නේ ප්‍රභේද හැවොත් ඔයාගේ. ගිනුම් කරන්නේ ප්‍රභේද මොනවද කියලා. ඔයා දන්නවා මොකද්ද? මුල්ල ගිනුම් කරණය, කලමනාකරන ගිනුම් කරණය. ප්‍රභේද. ඒ ප්‍රභේද දෙක අතර වෙනස්කම් ඇහුවොත් දැන් ඔයා දන්නවා. ඒ දෙන්නාගේ නිර්වචන දෙක ඇහුවොත් ඒක ඔයා දන්නවා. නිර්වචන දෙකත් දන්නවා. තේරුණාද? අපි ඒ දෙන්න ගැන තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා තව ඒ දෙන්නගේ ක්‍රියාකාරීත්වයේ හැසිරීම ගැන ඉගෙන ගමු. මේ හැසිරීම ගැන ඉගෙන ගන්න ඉස්සෙල්ලා අද දවසේ මාතෘකාව ලියා ගන්න තොරතුරු. තොරතුරු. information. information. තොරතුරු. තොරතුරු. තොරතුරු වලට තව ලස්සන නමක් කියනවා මොනවද? විඤ්ඤාපන. විඤ්ඤාපන කියලාත් කියනවා. විඤ්ඤාපන. විඤ්ඤාපන කියලාත් කියනවා. පැහැදිලිද? අයි අපි මේ තොරතුරු ගැන ඉගෙන ගන්න හදන්නේ පුතේ. මේ ගිණුම්කරණය කරන්නේ මොනවද? තීරණ ගන්න තොරතුරු දෙනවා. එහෙනම් අපි තොරතුරු කියන්නේ මොනවද කියලා ඉගෙන තියා ගන්න ඕනේ. ලියා ගන්න තොරතුරු යනු. තොරතුරු යනු. මොකද්ද තොරතුරක් කියන්නේ? අදි මම උගන්වලා තියෙන තොරතුරක් කියන්නේ මොකක්ද කියලා අමතක වෙන්න බෑ. ලියා ගන්න අපි ගිය සතිවල සාකච්ඡා කරා ලියන්න. දැනුමට අලුතින් එකතු වන දැනුමට අලුතින් එකතු වන දැනුමට අලුතින් එකතු වන දැනුමට අලුතින් එකතු වන කරුණු දැනුමට අලුතින් එකතු වන කරුණු වලට කියනවා අපි මොනවා කියලාද? තොරතුරු. දැනුමට අලුතින් එකතු වන කරුණු වලට කියනවා තොරතුරු කියලා පුතේ. අපි ගිය සතියේ ඉගෙන ගත්තා තොරතුරු නිසා මොනවා වැඩි වෙනවද? දැනුම වැඩි වෙනවා. දැනුම වැඩි වුණාම නොදැනුවත්කමින් මිදෙනවා. නොදැනුවත්කමින් මිදුණාම සාර්ථක තීරණ ගන්නවා. මොනවා ගන්නවද? සාර්ථක තීරණ ගන්නවා. පැහැදිලිද? මොනවා කරනවද? සාර්ථක තීරණ ගන්න. එහෙනම් අන්න එහෙම සාර්ථක තීරණ ගන්න තොරතුරු අවශ්‍ය වෙනවා. තේරුණානේ? අපි මෙන්න මෙහෙම ලස්සන වාක්‍යයක් ලියා ගමු ළමයි. 66-99 ඇතුළේ. ලස්සන පාටකින් ලියා ගන්න. යම් කිසි වාර්තාකරණ ඒකකයක් තුල යම් කිසි වාර්තාකරණ ඒකකයක් තුල දැන් ඒකකයක් කිව්වහම අපි දන්නවා ගිය සතිය අපි ඉගෙන ගත්තා මොකද්ද වාර්තාකරණ ඒකකයක් කියන්නේ මොකක්ද ඊට අමතරව අපි ඉගෙන ගත්තා ඒකක සංකල්පය එහෙනම් දැන් මෙතන වාර්තාකරණ ඒකකයක් කිව්වහම උඩබිම බලන්න දෙයක් නැහැ වාර්තාකරණ ඒකකයක් මතක නැත්තම් ආයි ළමයි ගිය සතිය වීඩියෝ එක බලන්න වාර්තාකරණ ඒකකයක් තුල නිශ්චිත කාලච්ඡේදයක් තුලදී නිශ්චිත කාලච්ඡේදයක් තුලදී වාර්තාකරණ ඒකකයක් තුල නිශ්චිත කාලච්ඡේදයකදී තුලදී කියලා කොහොම කැතයි නේ දැන් දෙකේම තුලදී අපි මෙහෙම ලියමු කිසියම් වාර්තාකරණ කාල ඒකකයක් තුල කිසියම් වාර්තාකරණ ඒකකයක් තුල නිශ්චිත කාලච්ඡේදයකදී එහෙම ලියමු නිශ්චිත කාලච්ඡේදයකදී සිදු වූ ක්‍රියාකාරකම් වලට අදාළ සිදු වූ ක්‍රියාකාරකම් වලට අදාළ දත්ත සංස්කරණය තුලින් දත්ත
සංස්කරණය තුලින් දත්ත සංස්කරණය තුලින් දත්ත සංස්කරණය තුලින් එම වාර්තා කරන ඒකකය පිළිබඳ එම වාර්තා කරන ඒකකය පිළිබඳ එම වාර්තා කරන ඒකකය පිළිබඳ තොරතුරු උත්පාදනය කරනු ලැබේ. තොරතුරු උත්පාදනය කරනු ලැබේ තිතක්. තිතකි 99කි. highlight pen එක අරන් highlight කරගන්න පුතේ උත්පාදනය කරනු. උත්පාදනය කියන වෙනකන් highlight කරගන්න. උත්පාදනය ආයේ වාක්‍ය බලන්න හොඳට බලන්න වාක්‍ය කිසියම් වාර්තා කරන ඒකකයක් තුල නිශ්චිත කාලච්ඡේදයකදී සිදු වූ ක්‍රියාකාරකම් වලට අදාළ දත්ත සංස්කරණය තුලින් එම වාර්තා කරන ඒකකයේ පිළිබඳ තොරතුරු උත්පාදනය කරනු ලැබේ. දැක්කද තොරතුරු උත්පාදනය කරනු ලැබේ. පැහැදිලිද? මොකක්ද කියන්නේ? යම් කිසි වාර්තා කරන ඒකකයක. මතකද වාර්තා කරන ඒකක ගැන කතා කළා? මොනවද? හිමිකම අනුව කේවල ස්වාමී ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, ලාභයේ මත ලාභ අරමුණු කරගත් ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත් සංවිධාන, රාජ්‍ය ආයතන සංස්ථා මේ වගේ ඒවා වාර්තා කරන ඒකකයක. ඒකේ නිශ්චිත කාලච්ඡේදයකදී මොනවද ක්‍රියාකාරකම් වලට අදාළ දත්ත හම්බෙන්නේ. මෙන්න මේ දත්ත සංස්කරණය තුලින් දත්ත මොනා කරනවද අපිට අවශ්‍ය ලෙස සංස්කරණය කරගන්න. දත්ත සංස්කරණය තුලින් මොනවා වෙනවද පුතේ? එම වාර්තා කරන ඒකකයේ පිළිබඳ තොරතුරු උත්පාදනය වෙනවා. දත්ත සංස්කරණය තුලින් මොනවා වෙනවද? තොරතුරු උත්පාදනය වෙනවා. මේ බලන්න. ඔයා ජනප්‍රිය එක මොකක්ද මේ? මොකක්ද මේ? හැමෝම දන්නවා හાર્ට් එක. මේ මොකක්ද? දත්තයක්. මේක මොකක්ද? දත්තයක්. මේක දත්තයක්. මම මේක ඇතුලේ ලියනවා. මේ පන්තියේ ඩෙස්ක් වල තියෙන ඒවා ළමයි මම මේ අඳින්නේ. S ධන S. මේක මොකක්ද? දත්තයක්. මේක සංස්කරණය කරනවා. S ධන S 2S. S ධන S 2S. තේරුණාද? 2S සමානයි S ධන S සංස්කරණය කළා අපි කියනවා මේකෙන් S ලා දෙන්නෙක් නියෝජනය කරනවා. දෙන්නෙක්ගේ එකතුවක් නියෝජනය කරනවා. අන්න සංස්කරණය කළා අපි හැදුවා මොකක්ද? තොරතුරක්. මේ තිබ්බේ දත්තයක් සංස්කරණය කළා අපි හැදුවා තොරතුරක්. තේරුණාද පුතේ? එහෙනම් දත්ත සංස්කරණය තුල අපි ගන්නවා තොරතුරක් එළියට. තේරුණා නේද? ගත්තා මොකද්ද? තොරතුරක්. තොරතුරු උත්පාදනය කරගත්තා. මේක ළමයි දැන් මම බෙදාගත්ත විදිහනේ. 2S S ධන S සමානයි 2S. නමුත් පන්තියේ ඉන්න දරුවෙක් කොළුවෙක් එහෙම මේක කොළුවා දන්නවා මේ S කියන්නේ කවුද? මේ S කියන්නේ කවුද? ඒතකොට එයා මේ දත්තේ සංස්කරණය කරන්නේ මං වගේ නෙමෙයි. එයා බලනවා S කියන්නේ සුමේද. මේ සුමේදයාගේ අකුරු තියෙන්නේ සුමේද. මේ S කියන්නේ සුකුමාලි. මෙන්න මේ සුකුමාලි සුමේදයි තමයි මේ ලියලා තියෙන්නේ. මිනිහට මොකක් හරි අමාරුවක් තියලා ඩිස් එකේ ලියලා සුකුමාලිවයි සුමේදවයි. බලන්න එයා දත්ත සංස්කරණය කරපු හැටි. එයා සංස්කරණය කරපු හැටි අනුව එයා ගත්ත තොරතුර වෙනස්. එයා උත්පාදනය කරපු තොරතුර වෙනස්. එයා උත්පාදනය කරා මේ දෙන්න අතර අනවශ්‍ය සම්බන්ධයක් ගොඩ නැගිලා කියලා. අන්න එයා මොනවා කරාද? උත්පාදනය කරපු තොරතුර වෙනස්. මම උත්පාදනය කරපු තොරතුර වෙනස්. ඇයි? අපි දෙන්න සංස්කරණය සඳහා පාවිච්චි කරේ අපි දෙන්නාගේ තියෙන දැනුම. මම නොදන්න දෙයක් ඔහු දැනගෙන හිටියා.
ඒ නිසා ඔහු ඒක සංස්කරණය කළා තොරතුරක් බවට උත්පාදනය කළේ වෙනත් තොරතුරක් මං උත්පාදනය කළේ වෙනත් තොරතුරක්. ඇයි? ඒ මම හිතුව පරාසෙ ඒ ශිෂ්‍යයා හිතපු පරාසෙ. පැහැදිලිද පුතේ? එහෙනම් දැන් පේනවද? අපි උගන්වපු සෑම වචනයක්ම හැම දවසකම මතක තියෙන්නට ඕන. තේරුණානේ? ගිනුම්කරණය ගැන උගන්වද්දී අපිත් සමග සාපේක්ෂව කාටවත් ලං වෙන්න බෑ. ඒ හින්දා අපෙන් ඉගෙන ගන්න දරුවෝ සමග සාපේක්ෂව කාටවත් ලං වෙන්න බැරි වෙන්නට ඕනේ. තේරුණාද? ඒක හොඳින් මතක තියාගන්න. තේරුණාද? බලන්න තොරතුරු උත්පාදනයේ විච්ච විදිහ දත්තවලින් මේ තියෙන්නේ අපි දෙන්නටම පදනම් වෙච්ච දත්තේ. මට පදනම් වෙච්ච දත්තේ. අපේ පන්තියේ කොල්ලෙකුට පදනම් වෙච්ච දත්තේ. ඒ කොල්ලා මේ දත්ත මොනා කරලාද පුතේ? සංස්කරණය කරලා තොරතුරක් උත්පාදනය කළා. සුමේදයි සුකුමාලි මොකද්ද තියෙන ඔහුට පටයක් කියලා. මම මේ දත්ත විශ්ලේෂණය කළා ගත්තා S ධන S නම් 2S කියලා. ඇයි? ඔන්න වැඩි. තේරුණාද? අපි දත්ත සංස්කරණය කරන ආකාරය අනුව තමයි මොනවා වෙන්නේද? තොරතුරක් එළියට එන්නේ. තේරුණාද පුතේ? එහෙනම් ඔන්න වාර්තාකරණ ඒකකයක යම් නිශ්චිත කාලච්ඡේදයක් තුල විච්ච ක්‍රියාකාරකම. මේ ක්‍රියාකාරකම ඩෙස්ක් එකේ ලියලා තිබුණා පන්ති. අන්නේ ක්‍රියාකාරකමේ තිබුණා දත්ත වගේක්. හાર્ට් එකක් තිබුණා, S අකුරක් තිබ්බා, ධන අකුරක් තිබ්බා, SIS එකක් තිබ්බා. අන්නේව දත්ත. අන්නේ දත්ත මොනවා කරාද අපි? සංස්කරණය කළා. දත්ත සංස්කරණය කළා. මේ අපේ පොල් ගෙඩියක් වැටෙන සද්දය ඇහුණා. ඩොං ගාලා ඇහුණා. මොකක්ද ඒක? දත්තයක්. පොල් ගෙඩියක් වැටුණා. පොල් ගෙඩියක්මද කියලා අපි දන්නේ නැහැ. සද්දයක් ඇහුණා. මොකද්දෝ වැටෙනවා. අපි ජනේලේ ඇරලා බලද්දි අල්ලපු ගෙදර ඇන්ටි එතන ඉඳලා දිව්වා. නිකන් ලාවට අපි දැක්කා. අපි ළමයි මෙන්න මේ දත්ත දෙක සංස්කරණය කළා කොහොමද? අන්න වැටිච්ච පොල් ගෙඩිය අහුලගෙන දිව්වා අම්මට ගිහිල්ලා අපි තොරතුරු සම්පාදනය කරනවා. අන්න අල්ලපු ගෙදර ඇන්ටි පොල් ගෙඩිය උස්සන් දිව්වා. මොකද්ද? අපි දත්ත සංස්කරණය කරලා තොරතුරක් දුන්නා. තොරතුරක් සම්පාදනය කළා. වැරදි වෙන්නට පුළුවන් තොරතුරු. තේරුණා නේද? අපේ වත්තේ නෙමෙයි වෙන්න පුළුවන් පොල් ගෙඩිය වැටුනේ. දත්ත යන්නේ. ඇන්ටි දිව්වේ දරුවා ගේ ඇතුලේ කෑ ගහනවා ඇහිලා වෙන්න පුළුවන්. නමුත් අපි ඒ දත්තේ සංස්කරණය කරපු ආකාරය අනුව අපි ඒ තොරතුරු උත්පාදනය කළා. එහෙනම් පේනවද පුතේ? සංස්කරණය තුළ අපි උත්පාදනය කරන තොරතුරු එකිනෙකට වෙනස්. මේක හොඳට අවබෝධ කරගන්න. උසස් පෙළ කියන්නේ අතගාලා විෂය අතගාලා පයින්නේ අවුරුද්දක් නෙමෙයි. උසස් පෙළ තුලද ගන්නා දැනුම තමයි පුතේ ජීවිත කාලෙම පරිභෝජනය කරන්නේ. ඔයා හොඳට මතක තියාගන්න උසස් පෙළ යනු ඔබේ ජීවිතේ ෆවුන්ඩේෂන් එක. ඒ කියන්නේ gedara ෆවුන්ඩේෂන් එක. බාසුන් නැහැලා නම් කියන්නේ අත්තිවාරම කියලා. තේරුණාද? නැත්තම් බවුන්ඩේෂම කියලා ඒගොල්ලෝ කියනවා. ෆවුන්ඩේෂන් කියන්නේ නැතු. මෙන්න මේ අත්තිවාරම තමයි උසස් පෙළ කියන්නේ. මේක හරියට දැම්මොත් දැම්මම තමයි. තේරුණානේ? ඔයගලන් ගෙදර ළමයි වහලේ ගලවලා හයි කරාට ෆවුන්ඩේෂන් එක ගලවලා උගුල්ලලා බිත්ති තියෙද්දි ෆවුන්ඩේෂන් එක උගුල්ලන්න බෑනේ. එහෙනම් බිත්ති කඩන්න ඕනේ. ඔයාලට පේනවද මේක හරියට දැම්මේ නැත්නම් බිත්ති කඩන්න ඕනේ. වහලේ ගලවන්න ඕනේ. හොඳයි. හැබැයි ෆවුන්ඩේෂන් එක කඩන්න නැතුව ඕන තරම් බිත්තිය වෙනස් කරන්න පුළුවන්. වහලේ වෙනස් කරන්න පුළුවන්. උසස් පෙළ කියන්නේ මෙන්න මේකයි. එහෙනම් හරියට අත ගන්න නැතුව ලස්සන්ට ගිනුම් කරන්නේ ඉගෙන ගන්න ඕනේ. අත ගාලා ගොඩ යන්න බෑ. හොඳේ. විශ්වවිද්‍යාලය යන ශිෂ්‍යයෝ උසස් අධ්‍යාපනයට යන ශිෂ්‍යයන්ට ළමයි තාමත් යෝග්‍ය ලෙස අපි උගන්වනවා. එහෙනම් හොඳින් මතක තියාගන්න. මෙච්චර උගන්වලත් මතක තියාගන්න අපහසු වෙන්න විදිහක් නැහැ. එහෙම අපහසු වෙනවා නම් එක්ක ඔබට රෝගයක් තියෙනවා. එහෙම නැත්නම් මොකක්ද? උවමනාවක් නෑ. දැන් පැහැදිලිද? කාලච්ඡේදයක කොහොමද දත්ත එන්නේ කියලා? ඒ දත්ත කොහොමද සංස්කරණය කළ ළමයි තොරතුරක් බවට පත් කරන්නේ කියලා? පැහැදිලිද? පැහැදිලිද? හරි. අපි යට රූලක් ඉඩ තියලා මෙන්න මෙහෙම ලියමු. ලස්සනට ලියා ගන්න. හරි උනන්දුවෙන් ලියන්න. මෙම තොරතුරු එම වාර්තාකරණ ඒකකයේ පිළිබඳ මෙම තොරතුරු එම වාර්තාකරණ ඒකකයේ පිළිබඳ මෙම තොරතුරු
එම වාර්තා කරන ඒකකයේ පිළිබඳ ඇල්මක් සහ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ඇල්මක් සහ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ඇල්ම වෙනයි උනන්දුව වෙනයි ඇල්මක් සහ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ලබා දේ මොනවා කරනවද පුතේ මෙම තොරතුරු එම ඒ ව්‍යාපාරය පිළිබඳ වාර්තා කරන ඒකකයේ පිළිබඳ ඇල්මක් ඇති උනන්දුවක් ඇති පාර්ශවයන්ට මොනවා කරනවද ලබා දෙනවා ඊළඟ රූලේ එක රූලක් ඉඩ තියලා ලියන්න ලස්සනට ලියන්න මේවා එක රූලක් ඉඩ තියලා ලියන්න එතන ඉඳලා වාර්තා කරන ඒකකයේ තුල සිදුවන වාර්තා කරන ඒකකයේ තුල සිදුවන අපි අර පළවෙනි දවසේ කිව්ව ක්‍රියාකාරකම් ලියන්න පුතේ මෙහෙයුම් කමා ආයෝජන සහ මූල්‍ය මෙහෙයුම් කමා ආයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරකම් ගිණුම් කරණයේදී ගනුදෙනු සහ සිද්ධීන් වශයෙන් ක්‍රියාකාරකම් ගනුදෙනු හා සිද්ධීන් වශයෙන් හඳුනා ගන්නා අතර ගනුදෙනු හා සිද්ධීන් වශයෙන් හඳුනා ගන්නා අතර එහෙනම් මොකක්ද මේ වාක්‍යයෙන් කියන්න උත්සාහ කරන්නේ පුතේ මොකක්ද කියන්න උත්සාහ කරන්නේ වාර්තා කරන ඒකකයේ තුල සිදුවන මෙහෙයුම් ආයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරකම් ගිණුම් කරණයේදී මොනවා කියලා හඳුනා ගන්නවද ගනුදෙනු හා සිදුවීම් වශයෙන් හඳුනා ගන්නා අතර ඒවා තොරතුරු ලෙස සකස් කෙරේ ඒවා මොනවා කරනවද තොරතුරු ලෙස සකස් කරනවා මෙන්න මේවා හොඳින් ඔළුවට යන්න ඕනේ තොරතුරු ගැන කතා කරා එහෙනම් පුතේ මේ ක්‍රියාකාරකම් අපි අඳුන ගන්නවා මොනවා කියලාද ගනුදෙනු හා සිද්ධීන් කියලා හරිනේ රතු පාට පෑනක් අරගෙන එහෙම නැත්නම් ලස්සන රෝස පාට හරි මොනවා හරි ලස්සන ඔයා ආස පාටකින් පොල් ගෙඩි 66කුයි පොල් ගෙඩි 99කුයි දාලා මෙන්න මේ කතාව ලියන්න නේ මෙන්න මේ කතාව ලියන්න මේක ලස්සන කතාවක් තේරුණානේ එන ආදරයෙන් ලියන්න ළමයි බොහොම ලෙන්ගතුව ලියන්න එන උවමනාවෙන් ලියන්න තේරුණාද මේක ලස්සන කතාවක් මෙම ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළ දත්ත හොඳට ඔළුවට අරන් ලියන්න මෙම ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළ දත්ත තොරතුරු බවට පත්කිරීමේ ක්‍රියාවලිය මොකක්ද කිව්වේ මෙම ගනුදෙනු හා සහ සිද්ධීන් වලට අදාළ දත්ත තොරතුරු බවට පත්කිරීමේ ක්‍රියාවලිය ගිණුම් කරන පද්ධතිය ලෙස හඳුනා ගැනීම ගිණුම් කරන පද්ධතිය ලෙස හඳුනා ගැනීම ඔන්න මගේ දරුවන්ට ආවා අලුත් වචනයක් තොරතුරු මොනවා කරනවද ගනුදෙනු හා සිද්ධීන් පාවිච්චි කරලා මොකද්ද කිව්වේ මේ වාක්‍යයේ ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළ දත්ත තොරතුරු බවට පත් කිරීමේ ක්‍රියාවලිය මතකයිනේ ක්‍රියාවලිය කිව්වේ මොකක්ද ක්‍රියා ධන වලිය වලිය කිව්වේ මොකක්ද රවුම කියන්නේ මොකක්ද අගක් මුලක් නැහැ නොනවතී සිදු වෙනවා ක්‍රියා verbs ක්‍රියා නොනවතී සිදු වෙනවා නම් එක දිගට සිදු වෙනවා නම් ඒකට කියනවා ක්‍රියාවලියක් නවතින්නේ නැහැ එහෙනම් ක්‍රියාවලියක් කියන්නේ මොකද්ද ක්‍රියා සමූහයක්
නොනවති සිදුවෙනවා නම් අඛණ්ඩව ක්‍රියා සමූහයක් නොනවති අඛණ්ඩව ක්‍රියාත්මක වෙන එකක් අපි කියනවා ක්‍රියාවලියක්. දට ඔය වචනවල තේරුම ඔයාලට ළමයි සිංහල බැරි හින්දයි විෂය බැරි වෙන්නේ. තේරුණානේ? සිංහල බෑනේ. ක්‍රියාවලියක් කිව්වට මොකක්ද කියලා දන්නේ නැහැ. නිකන් අහලා තියෙනවා. ක්‍රියාවලියට ඉංග්‍රීසියෙන් කියන්නේ process. process එක. කම්පියුටරේ තියෙනවා මොකද්ද? central processing unit එක. නේ process එක. නේ දැන් quad core අපි process එක එනවා. මොකද්ද මේ process එක කියන්නේ මොකක්ද එහෙනම්? ක්‍රියාවලියක් සිදුවන තැන. ක්‍රියා විශාල සංඛ්‍යාවක් එක සැරේ සිදු කරන්න පුළුවන් නම් අන්න වේගය වැඩි. වේගය වැඩි. ඔයාලට බත් කන ගමන් දත් මදින්න පුළුවන් නම් දත් මදින ගමන් මූණ හොදන්න පුළුවන් නම් එහෙම බෑනේ. පේනවද? ක්‍රියාවලියක් දත් මදින ගමන් නාන්න පුළුවන් යම් කෙනෙකුට. අන්න ක්‍රියා කීපයක් තියෙනවා. තේරුණානේ? තව තව ඒවා කරන්න පුළුවන්. අන්න ඒ වගේ ක්‍රියාවලියක්. එහෙනම් බලන්න ලස්සන කතාවක් කිව්වේ. හොඳේ ගෙනුම්කරණයේ මුල් ටික හරියටම දාගත්තොත් ඔළුවට ආයිතින් උසස් පෙළ ගොඩේ ගොඩ හොඳේ හොඳේ සමාජ මාධ්‍ය දිගේ ඔයා පීරගෙන ගිහිල්ලා බලන්න ගිනුම්කරණයේ හැඳින්වීම කම් ගිනුම්කරණයට අදාළ නැති වපසරියක් අතගානවා විනා ගිනුම්කරණයට ආවේනික වූ පද පිළිබඳ පැහැදිලි කිරීම නැහැ. මං ඇයි මේවා එහෙනම් සටහන් වශයෙන් කියලා යන්නේ? මා මලදාට මේවා ඔබට හරි තිබෙන්නට ඕනේ නම්. තේරුණාද? මොකෝ මේ අධ්‍යාපනය ඉතාම අමාරුවෙන් ලබාගත් දෙයක්. විශාල කාලයක් කැප කරලා විශාල ධනයක් කැප කරලා ලබාගත් ඉගෙන ගත්ත දෙයක්. ඒ හින්දා ඔබට මම මේක දීලා යන්නේ ඔබ මේක පරිස්සම් කරයි කියලා හිතලා. තේරුණාද? ඒ හින්දා ළමයි ඔබට කවදාවත් මේ විෂය මෙහෙම ඉගෙන ගන්නට බෑ. හින්දා හොඳ සී කල්පනාවෙන් මේක ඉගෙන ගන්න. මග හරින්න එපා එක දවසක්වත්. මම පළවෙනි දවසේ කිව්වනේ සෑම විනාඩියක් මග හැරීමම ඔබ අනිත් ශිෂ්‍යයාගෙන් පිටිපස්සට යෑමකි. එහෙනම් බලන්න ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළ දත්ත තොරතුරු බවට පත් කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා මොකක්ද? ගිනුම් කරන පද්ධතිය. පද්ධතියක් කියන්නේ සිස්ටම් එකක් අන්න පද්ධතියක් කියන්නේ සිස්ටම් එකක්. ක්‍රියාවලිය වෙනයි පද්ධතිය වෙනයි දෙක දෙකක්. ඔහේ දෙක එකක් වගේ උගන්නන අයොත් ඉන්න පුළුවන්. ඔයා එහෙම ඉගෙන ගන්න එපා. ක්‍රියාවලියට කියන්නේ process, පද්ධතියට කියන්නේ system. පද්ධතිය. එහෙනම් පුතේ මේක system එකක්. system එකක්. තේරුණානේ? එහෙනම් accounting system එක තුල ඒ කියන්නේ ගිණුම් කරන පද්ධතිය කියන්නේ මොකක්ද? සරලව ගත්තොත් එයා මොනවද කරන්නේ? ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළ දත්ත තොරතුරු බවට පත් කිරීමේ ක්‍රියාවලියක් කරනවා. එහෙනම් මෙන්න මේ පද්ධතිය තුල ළමයි තියෙනවා කොටස් තුනක්. ඔන්න පද්ධතිය තුල තියෙනවා කොටස් තුනක්. මේ පද්ධතියේ එකක් තමයි මොකක්ද? ක්‍රියාවලිය. ක්‍රියාවලිය. වත් ඇඳ ගන්න පුතේ. පද්ධතියේ කොටස් තුනයි. ඔතන පද්ධතිය කියන වචනේ highlight කරලා ඒකෙන් ඉතලයක් දාලා එහෙමයි ලස්සන සටහන් ඇඳ ගන්න. පද්ධතිය තුළ කොටස් තුනක් තියෙනවා. එකක් ක්‍රියාවලිය. අනිත් එක තමයි යෙදවුම් input. යෙදවුම්. ඊළඟට output නිමවුම. නිමවුම. එහෙනම් පද්ධතියක කොටස් තුනයි. යෙදවුම්, ක්‍රියාවලිය, නිමවුම්. තේරුණානේ? පද්ධතියක කොටස් තුනක් තියෙනවා. යෙදවුම්, ක්‍රියාවලිය, නිමවුම්. පැහැදිලිද? හරි. ඔන්න ඔය පද්ධතිය බිහි කරන්නේ ඇයි? මේ අපි කතා කරන මාතෘකාව උපදවන්න. මොකද්ද මාතෘකාව? තොරතුරු, information නැත්නම් විඤ්ඤාපන. කවුද එහෙනම් දැන් මේ තොරතුරු හදන්නේ? මෙන්න මේ ගිණුම් කරන පද්ධතිය. එයා මෙන්න මේ මොනවා කරනවද? ක්‍රියාවලියක් කරනවා. යෙදවුම් වශයෙන් අපි මොනවද පාවිච්චි කරන්නේ? අපි මොනවද යෙදවුම් කියලා පාවිච්චි කරන්නේ? ගනුදෙනු හා සිද්ධීන්. අපි ඉදිරියේදී ඉගෙන ගමු ගනුදෙනු හා සිද්ධීන් කියන්නේ මොනවද කියලා. ගනුදෙනු හා සිද්ධීන්. දැක්කනේ? ගනුදෙනු හා සිද්ධීන් යෙදවුම් ලෙස පාවිච්චි කරලා ක්‍රියාවලියක් කරලා නිමවුම දෙනවා. නිමවුම වශයෙන් දෙන්නේ මොනවද එහෙනම්? තොරතුරු.
තොරතුරු මොනවට හරි දාලානේ දෙන්න ඕනේ පුතේ. දැන් වතුර ඉල්ලුවහම වීදුරුවකට දාලානේ දෙන්නේ. සීනි ඉල්ලුවහම බෑග් එකකට දාලානේ දෙන්නේ. පොල් ගෙඩි 10ක් ඉල්ලුවහම ගෝණියකට දාලානේ දෙන්නේ. රටකජු ඉල්ලුවහම ගොට්ටකට දාලානේ දෙන්නේ. ඒ වගේ තොරතුරු ඉල්ලුවහම දාලා දෙන්නේ මොනවා වලටද? ප්‍රකාශන වලට. එහෙනම් මූල්‍ය තොරතුරු තියෙන හින්දා අපි කියනවා මූල්‍ය ප්‍රකාශන. ප්‍රකාශන නැත්තම් වාර්තා. මූල්‍ය තොරතුරු ප්‍රකාශන වලට දාලා දෙනව නැත්නම් වාර්තා වලට දාලා දෙනව. දැක්කද? එහෙනම් මෙන්න මේ යෙදවුම් නිමවුම් බවට පත්වීම ක්‍රියාවලිය. පුතේ මේ ක්‍රියාවලිය වෙනස් කරපුවාම අර ලැබෙන නිමවුම වෙනස් වෙනවා. එකම යෙදවුම දාලා ක්‍රියාවලිය වෙනස් කළොත් නිමවුම වෙනස් වෙනවා. යෙදවුම වෙනස් කළොත් ක්‍රියාවලිය වෙනස් නොවි නිමවුම වෙනස් වෙනවා. තේරුණානේ? හොඳට ඔළුවේ තියාගන්න. එහෙනම් මේ ක්‍රියාවලියේ පුතේ ක්‍රියාකාරකම් මූල්‍ය ගිණුම්කරණයේ එකක්, කළමනාකරණ ගිණුම්කරණයේ තව එකක්. අපි ඉදිරියේදී ඒක සාකච්ඡා කරමු. දැන්ට මතක තියාගන්න මෙන්න මේ පද්ධතිය තමයි ගිණුම්කරණයේ තොරතුරු ලබා දෙන පද්ධතිය. හරි. යටින් ලියාගන්න මාතෘකාවක්. තීරණ ගැනීමේදී අවශ්‍ය වන විවිධ වර්ගයේ තොරතුරු මත ගිණුම්කරණයේ ප්‍රභේද බිහි වේ. තීරණ ගැනීමේදී අවශ්‍ය වන විවිධ තොරතුරු මත ගිණුම්කරණයේ ප්‍රභේද බිහි වේ. ගිණුම්කරණයේ ප්‍රභේද බිහි වෙනවා මෙන්න මේ තොරතුරු මත. අපි එහෙනම් තොරතුරු බෙදමු පුතේ අද. තොරතුරු බෙදමු කොටස් වලට. තොරතුරු බෙදෙනවා කොටස් වලට. ගන්න මැදින් ලස්සනට ගන්න තොරතුරු. මෙන්න මේ තොරතුරු අපි බෙදනවා කොටස් වලට. ප්‍රධානම කොටස තමයි තොරතුරු බෙදෙන. මේ පැත්තට ගන්න ප්‍රමාණාත්මක තොරතුරු. ප්‍රමාණාත්මක තොරතුරු තියෙන. අනිත් පැත්තට ගන්න ප්‍රමාණාත්මක නොවන තොරතුරු. ප්‍රමාණාත්මක නොවන තොරතුරු. දැන් මෙතන ප්‍රමාණාත්මක කියලා කියන්නේ වැදගත්කම කියන අදහසින් නෙමෙයි. සංඛ්‍යාමය අදහසින්. හොඳට මතක තියාගන්න. මොකක්ද එහෙනම් මෙතන ප්‍රමාණාත්මක කියන්නේ? සංඛ්‍යාත්මක තොරතුරු කියන එක. තේරුණානේ? යම් තැන්වල ගිණුම්කරණයේ ප්‍රමාණාත්මක කියන එක වැදගත්කම් සඳහා පාවිච්චි කරනවා. එතකොට මෙතනදී ප්‍රමාණාත්මක කියලා පාවිච්චි කරලා තියෙන්නේ සංඛ්‍යාත්මකෝ කියන එක. කියන්නේ සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒක ප්‍රමාණාත්මක තොරතුරක් කියලා. සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්න බෑ. අයිතිකරුගේ තියෙන හැකියාව, දක්ෂතාවය කියන්න බෑ. හැබැයි අයිතිකරු ව්‍යාපාරයේ යෙදූ ධනය, මුදල් සංඛ්‍යාව කියන්න පුළුවන්. දැක්කනේ? ආයිසරයක් පුතේ මෙන්න මේ ප්‍රමාණාත්මක තොරතුරු විතරක්. අරක බෙදන්නේ මේක විතරක් බෙදනවා කොටස් දෙකකට. එකක් තමයි මූල්‍ය තොරතුරු. අනිත් එක මූල්‍ය නොවන තොරතුරු. ඔබත් බෙදා ගන්න පුතේ මූල්‍ය නොවන තොරතුරු. මේ බලන්න ප්‍රමාණාත්මක තොරතුරු බෙදුවා මූල්‍ය තොරතුරු, මූල්‍ය නොවන තොරතුරු. ආයතනයේ පිරිවැටුම, ඒ කියන්නේ විකුණුම් රුපියල් මිලියන 5යි. අන්න රුපියල් මිලියන 5යි මූල්‍ය තොරතුර. ආයතනයේ පිරිවැටුම ඒකක 200,000යි. අන්න මූල්‍ය නොවන ප්‍රමාණාත්මක තොරතුරක්. ඒකක 200,000යි. ඒක මූල්‍ය නෙමෙයිනේ. එහෙනම් ශ්‍රී ලංකාව තුලදී මොනවද? රුපියල් වලින් කිව්වොත් ඒක මූල්‍ය. ජාත්‍යන්තරයේදී ඩොලර් වලින් කතා කරොත්, පවුම් වලින් කතා කරොත් ඒක මූල්‍ය. තේරුණානේ මගේ පුතේ? එහෙනම් මෙන්න මේ මූල්‍ය තොරතුරු
ආයි කොටස් දෙකකට බෙදෙනවා. මෙන්න මේ මූල්‍ය තොරතුරු ආයි කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ මූල්‍ය නොවන තොරතුරු බෙදන්නේ නැහැ. බලන්න බෙදිලා ආපු විදිය. තොරතුරු ප්‍රමාණාත්මක නොවන ප්‍රමාණාත්මක. ප්‍රමාණාත්මක ඒවා දෙකකට බෙදුවා. තේරුණානේ? මූල්‍ය තොරතුරු මූල්‍ය නොවන තොරතුරු. එහෙනම් ළමයි මේ මූල්‍ය තොරතුරු කියන එකට තව ලස්සන නමක් කියනවා. මෙන්න මෙතනින් වරහන් ඇතුළේ ලියලා තියාගන්න. ගිනුම් කරන තොරතුරු. ගිනුම් කරන තොරතුරු. ගිනුම් කරන තොරතුරු කියලාත් කියනවා. මෙන්න මේ ගිනුම් කරන තොරතුරු ආයි කොටස් දෙකකට බෙදෙනවා. මොනවද? මූල්‍ය ගිනුම් කරන තොරතුරු. මූල්‍ය ගිනුම් කරන තොරතුරු. එහෙනම් මූල්‍ය ගිනුම් කරන තොරතුරු කියලා ලියද්දිම ඔයා දන්නවා ඊළඟ එක මොකක්ද කියලා. කළමනාකරන ගිනුම් කරන තොරතුරු. කළමනාකරන ගිනුම් කරන තොරතුරු. ඇයි මූල්‍ය තොරතුරු වලට කියනවා ගිනුම් කරන තොරතුරු කියලා. ඒ අනුව මූල්‍ය තොරතුරු නැත්තම් ගිනුම් කරන තොරතුරු කොටස් දෙකකට බෙදෙනවා. මූල්‍ය ගිනුම් කරන තොරතුරු, කළමනාකරන ගිනුම් කරන තොරතුරු. දැක්කද තොරතුරු බෙදිච්ච විදිය ළමයි? ඕක අදම මතක තියාගන්න. හෙටක් ගැන හිතන්න එපා. ඕක මතක තියාගන්න. අදම මේ දැන්ම මතක තියාගන්න ඕන. තේරුණා නේද? අමතක කරන්නට එපා. කොහොමද තොරතුරු බෙදුවේ? ප්‍රමාණාත්මක නොවන. ඒ කියන්නේ සංඛ්‍යාත්මක කියන අදහස තමයි මෙතනින් ගත්තේ. අවශ්‍ය නම් ලියලා තියාගන්න. සංඛ්‍යාත්මක. තේරුණානේ? සංඛ්‍යාත්මක තොරතුරක්. සංඛ්‍යාත්මක නොවන තොරතුරක්. නේ දෙමව්පියන්ගේ තියෙන ආදරය, ලෙන්ගතුකම, සෙනෙහස ප්‍රමාණාත්මක නැහැ. ගෙදර ඉන්න සමාජිකයෝ සංඛ්‍යාව ප්‍රමාණාත්මකයි. තේරුණානේ? අන්න එහෙම මනින්න පුළුවන් සංඛ්‍යාත්මක. ඒ මනින්න පුළුවන් ඒවල ගිනුම් කරන මේ තොරතුරු මූල්‍යයක් ආදේශ කරන්න පුළුවන් තොරතුරු. කියන්නේ යම් වෙලේක ආදේශ කරන්න පුළුවන් තොරතුරු. කෙසේවත් ආදේශ කරන්න බැරි තොරතුරුත් තියෙනවා ප්‍රමාණාත්මක. තේරුණාද? එහෙනම් ඒවා බෙදනවා අපි මූල්‍ය නොවන තොරතුරු, මූල්‍ය තොරතුරු නැත්නම් ගිනුම් කරන තොරතුරු කියලා. ගිනුම් කරන තොරතුරු, මූල්‍ය නොවන තොරතුරු. ගිනුම් කරන තොරතුරු කොටස් දෙකකට බෙදෙනවා. මූල්‍ය ගිනුම් කරන තොරතුරු, කළමනාකරන ගිනුම් කරන තොරතුරු. හරිනේ. ඔන්න දැන් තොරතුරු වර්ග කරගන්න දන්නවා. තව විවිධ වර්ගීකරණයන් තියෙනවා. ඒ ඔක්කොම ඔබට අවශ්‍ය නැහැ. ඔය වර්ගීකරණය ඔබ ඉගෙන ගත්තාම දැනට ප්‍රමාණවත්. තේරුණානේ? එහෙනම් ඔන්න තොරතුරු වර්ග කළා. හරිනේ. මොනවා කළාද අපි තොරතුරු වර්ග කළා. එහෙනම් මෙන්න මේ තොරතුරු සම්බන්ධයෙන් දැන් බලන්න මේ ඉතා වැදගත් කෙටි ප්‍රශ්නයක් ඇහෙන තැනක් සාකච්ඡා කරන්න යන්නේ. දට බලන්න. දට ඔළුවෙන් ඉන්න. නිදිමතේ එහෙම ඉන්න එපා. වාර්තා කරන මෙතනින් කෙටි ප්‍රශ්නයක් හදනවා විභාගේ. කෙටි ප්‍රශ්නයක් නිර්මාණය වෙන තැනක්. වාර්තා කරන ඒකකය. වාර්තා කරන ඒකකය. අපි දන්නවනේ වාර්තා කරන ඒකකයක් කියන්නේ ව්‍යාපාරයක්. විවිධ වර්ගයේ ව්‍යාපාර. මෙන්න මේ වාර්තා කරන ඒකකයක තමයි මොනවා නිර්මාණය වෙන්නේද? තොරතුරු නිර්මාණය වෙන්නේ, සම්පාදනය වෙන්නේ. ළමයි මේ තොරතුරු කවුද මේ තොරතුරු ගැන සිහි කල්පනාවෙන් ඉන්නේ? එකක් තමයි ඇල්මක් ඇති. එහෙම නැත්නම් ඇල්මක් හා උනන්දුවක් ඇති පාර්ශව. උනන්දුවක් ඇති පාර්ශව තමයි මේ ගැන ඉන්නේ. එතකොට දැන් මම අහන ප්‍රශ්නේ තමයි වාර්තා කරන ඒකකයක් තියෙනවා. බලන්න ඔබ ඔබේ හදවතින් අහන්න ඔබට පුළුවන් මේ ප්‍රශ්නට උත්තරේ කියලා. වාර්තා කරන ඒකකයක් තියෙනවා. ඒකේ තොරතුරු තියෙනවා. ඒකට ඇල්මක් දක්වන උනන්දුවක් දක්වන පාර්ශව ඉන්නේ. තේරුණානේ? පැහැදිලිද? මොකද්ද මං කිව්වේ? වාර්තා කරන ඒකකයක් තියෙනවා. එතනින් විභාග කෙටි ප්‍රශ්නයක් ඇහෙනවා. එහෙනම් හොඳ සිහියෙන් ඉන්න. වාර්තා කරන ඒකකයේ තියෙනවා. එයා තොරතුරු සම්පාදනය කරනවා. ගිණුම් කරන්නේ මත. මේ තොරතුරු ගන්නව ඇල්මක් උනන්දුවක් තියෙන පාර්ශව. දැන් මේ තොරතුරු මේගොල්ලෝ ගන්නවනේ පුතේ. මේ තොරතුරු මේගොල්ලෝ ගන්නවා.
තේරුණාද? අරගෙන විවිධ දේවල් කරනවා. විවිධ දේවල් කරනවා. ඒ මත ඒගොල්ලෝ විවිධ තීරණ ගන්නවා. ඒ වගේ දේවල් කරනවා. එතන මේ තොරතුරු මේගොල්ලන්ට ලබා දීපුවාම අන්නේ තොරතුරු ඇල්මක් ඇති පාර්ශ්වයන්ට ලබා දීමේ අවසාන වගකීම දරන්නේ කවුද? මේ තොරතුරු ලබා දීමේ වගකීම දරන්නේ කවුද? වගකීම ලබා දීමේ වගකීම දරන්නේ කවුද? දැක්කද? දැන් ඔබ අහන්න ඔබෙන් වාර්තා කරන ඒකකයක තොරතුරු සම්පාදනය කරනවා. කවුද සම්පාදනය කරන්නේ? ගිණුම්කරණේ. අන්නේ සම්පාදනය කරපු තොරතුරු ඇල්මක් උනන්දුවක් දක්වන පාර්ශවවලට දෙනවා. අන්න එහෙම තොරතුරු සැපයීමේ අවසාන වගකීම දරන්නේ කවුද? මේ සපයපු තොරතුරක් පිළිබඳ වගකීම දරන්නේ කවුද? අන්න ඒක විභාගයේ කෙටි ප්‍රශ්න පත්‍රයේ අහන තැන. කවුද වගකීම දරන්නේ? කවුද වගකීම දරන්නේ? දැන් ළමයි ඔයා ගෙදරින් අල්ලපු ගෙදරට මොනවා හරි දෙනවා. දීපුවාම ඒ කෑම දෙයක් කන දෙයක් කියන්නකෝ. ඔයා තමයි ගිහින් දෙන්නේ. ඔයා තමයි හදපු එක අරගෙන ගිහිල්ලා දෙන්නේ. ඔයා තමයි ප්‍රවාහකයා. ගිහින් දුන්නා. දැන් මේක අල්ලපු ගෙදර මිනිස්සු කනවනේ. කාලා එක්කෝ කට්ටිය පොලිමේ ඉන්න පුළුවන් ලූස් මෝෂන් වෙලා යනවා ඉවරයක් නෑ. එහෙම නැත්නම් කෑව ඇදගෙන වැටුණා. තේරුණානේ? දැන් මේගොල්ලන්ට කරදරයක් වුණොත් මේ කෑම නිසා කවුද වග කියන්නේ? ගෙනිච්ච ඔයා වග කියනවද? ඔයා කාවද අල්ලන්නේ? අපේ අම්මා තමයි යෝව හැදුවේ. අපේ අම්මා තමයි හැදුවේ. තේරුණානේ? අපේ අම්මා හැදුවේ. එහෙනම් කාටද වගකීම දරන්න වෙන්නේ? අම්මට. ගෙනිච්ච ඔයාට නෙමෙයි අම්මට දරන්න වෙන්නේ. තේරුණානේ? ආන්න ඒ වගේ මන් දැන් අහනවා වාර්තා කරන ඒකකයක ගිණුම්කරණයේ තොරතුරු සම්පාදනය කර. කළා ඇල්මක් තියෙන උනන්දුවක් තියෙන පාර්ශවයන්ට දෙනවා. දීපුවාම අන්නේ දීපු තොරතුරු වල වගකීම දරන්නේ කවුද? අවසාන වගකීම දරන්නේ කවුද? ලියා ගන්න ප්‍රශ්නයක් question number 1 අද දවසේ Q number 1 question number 1 question number 1 Q number 1 තොරතුරු සැපයීමේ අවසාන වගකීම දරන පාර්ශවයේ කවුරු? තොරතුරු සැපයීමේ අවසාන වගකීම දරන පාර්ශවයේ කවුරුන්ද? කවුද මේ තොරතුරු සැපයීමේ අවසාන වගකීම දරන්නේ? ලියා ගන්න පුතේ යටින් හිමිකරුවන් කමා අධ්‍යක්ෂක මණ්ඩලය හෝ වෙනත් පාලක සභාවක්. හිමිකරුවන් කමා අධ්‍යක්ෂක මණ්ඩලය හෝ වෙනත් පාලක සභාවක්. වෙනත් පාලක සභාවක්. ඇයි එහෙම ලිව්වේ? ඇතැම් ව්‍යාපාරවල හිමිකරුව හැටියට පෙනී සිටින්නේ හිමිකරුවම. ඇතැම් ව්‍යාපාරවල කවුද? අධ්‍යක්ෂක මණ්ඩලය. සංස්ථාපිත සමාගමක නම් අධ්‍යක්ෂක මණ්ඩලය. ඇතැම් වෙලේට ලාභ අරමුණු කරනගත් ආයතනයක පාලක සභාවක් වෙන්න පුළුවන්. සභාපතිවරයා, ප්‍රෙසිඩන්ට්, ඊට පස්සේ ලේකම්වරයා, ඊට පස්සේ විධායක නිලධාරීන්, අන්න ඒ වගේ පාලක සභාවක් වෙන්න පුළුවන්. තේරුණාද? අන්නේ පාලක සභාව, හිමිකරුව වෙනුවට ඉන්න පාලක සභාව, එහෙම නැත්නම් හිමිකරුව වෙනුවට ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලය, අධ්‍යක්ෂකවරු, එහෙම නැත්නම් හිමිකරුවන් මෙන්න මේ තොරතුරු සැපීමේ අවසාන වගකීම දැරිය යුතුයි. පැහැදිලිද? තොරතුරු සැපීමේ අවසාන වගකීම දරන්නේ කවුද? එහෙනම් ව්‍යාපාරයක අයිතිකරුවන්. ගණකාධිකාරීවරයාද? ආපෝනේ. කවුද? හිමිකරුවන්. තේරුණානේ? ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා කණෙන් අල්ලලා එක්කගෙන යන්නේ කවුද ළමයි? ආදායම් බදු වලට අදාළ තොරතුරු දීලා නැත්තම් හිමිකරුව. තේරුණාද? එතකොට ඇයි ආව අරගෙන යන්නේ? එයා තමයි අවසාන වගකීම දරන පාර්ශවය වෙන්නේ ව්‍යාපාරයක. නැත්තම් වාර්තා කරන ඒකකයක. අපි හිතනවා දරුවෝ
ඒක හොඳින්ම වටහා ගන්න නැති කියලා. මොකෝ කෙටි ප්‍රශ්නයක් අසන නිර්මාණය වන තැන. බොහෝ දරුවන්ට වරදින තැන. වරද්දන්නට එපා. තේරුණානේ? තොරගිනුම් කරන පද්ධතියෙන් තොරතුරු දුන්නා කියලා. ගණකාධිකාරීවරයා නෙමේ අවසාන වගකීම දරන්නේ. කවුද දරන්නේ? අයිතිකරුවෝ. අයිතිකරුවෝ වශයෙන් පෙනී සිටින නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලයක්. එහෙම නැත්නම් වෙනත් පාලක සභාවක් තමයි මේ සඳහා වගකීමට බැඳෙන්නේ. තේරුණාද එහෙනම්? අවසාන තොරතුරු සැපීමේ වගකීම ඔන්න ඕගොල්ලෝ සතුයි. තේරුණානේ? පාඩම් කරගන්න අද උගන්වපු විෂය කරුණු තියෙනවා ගොඩාක්. පාඩම් කරගන්න ඕනේ. මොනවද අද ඉගැන්වුවේ පුතේ? තොරතුරක් කියන්නේ මොකක්ද? තොරතුරු වර්ග කරන්නේ කොහොමද? තොරතුරු කොහොමද ව්‍යාපාරයක් ඔබට ඉදිරිපත් කරන්නේ? ඒ තොරතුරු මොනව වශයෙන්ද දත්ත ලැබෙන්නේ? ගනුදෙනු හා සිද්ධීන් ඒවා සංස්කරණය කරලා ඉදිරිපත් කරන ක්‍රියාවලියට අපි කිව්වා ගිණුම් කරන පද්ධතියක් කියලා. අන්නේ පද්ධතියෙන් ඉදිරිපත් වන තොරතුරු වල අවසාන වගකීම දරන පාර්ශවය තමයි ඔබ ඔය ඉගෙන තියාගත්තේ. දැන් ළමයි ආයි ඔයා ඔක ආවර්ජනය කරන්න තොරතුරු. අපිත් එක්ක ආවර්ජනය කරමු. ආයි බලමු. ආයි බලමු. ඒ ළමයි මේක වැදගත් තැනක්. තොරතුරු කියන්නේ මොකක්ද? ඉන්ෆෝමේෂන් කියන්නේ විඤ්ඤාපන කියන්නේ මොනවද? දැනුමට අලුතින් එකතු වන කරුණක්. දැනුමට අලුතින් එකතු වන කරුණක්. ඒ කරුණ කොහොමද අපි නිර්මාණය කරන්නේ? දත්ත සංස්කරණය තුලින්. මොකද්ද? දත්ත සංස්කරණය කරලා අපි ඒක ඔළුවට ගේනවා. තේරුණාද? අන්නේ මේකට තොරතුරක් කියලා කියනවා. එහෙනම් ව්‍යාපාරයක ළමයි එහෙම නැත්නම් වාර්තා කරන ඒකකයක මොනවද මේ දත්ත ගනුදෙනු හා සිද්ධීන් සංස්කරණය කරනවා. ළමයි දත්ත සංස්කරණය කරද්දී ඒ දත්ත සංස්කරණය කරන පුද්ගලයාගේ තියෙන දැනුම ඉතාම හොඳින් බලපානවා ඒක තොරතුරක් බවට පත් කරන්නේ. තේරුණාද? අන්නේ තොරතුර පාවිච්චි කරලා අපි තීරණ ගන්නවා. අන්නේ තීරණ ගන්න පාර්ශවයන්ට ලබා දෙන තොරතුරු සම්බන්ධයෙන් අවසාන වගකීම දරන්නේ කවුද? හිමිකරුවෝ. හිමිකරුවෝ වශයෙන් නැතුව වෙනත් නම් වලින් සමහරක් ආයතනවල පෙනී සිටිනවා. මොකද්ද? අධ්‍යක්ෂක මණ්ඩලයක්, පාලක සභාවක්. එතකොට මේ නියෝජනය කරන්නේ හිමිකාරිත්වයේ තමයි. එහෙනම් ඒගොල්ලෝ තමයි ඒකේ තනතුරුත් එක්ක මොනවා කරන්න වෙන්නේද? අයිතිකරුවන්ගේ භූමිකාව ඒගොල්ලෝ කරන නිසා ඒගොල්ලන්ට සිද්ධ වෙනවා තොරතුරු වල වගකීම බාර ගන්න. එහෙනම් අවසාන වශයෙන් ඔබ මතක තබා ගත යුතු ස්තුම් වූ සත්‍ය තමයි මොකක්ද? අයිතිකරුවන් තමයි තොරතුරු වලට වග කියන්නේ. අයිතිකරුවන් තමයි තොරතුරු වලට වග කියන්නේ. ඒ කියන්නේ හිමිකරු තමයි තොරතුරු වලට වග කිවිය යුත්තේ. තේරුණාද? ආන්නේ කොළුවේ තබා ගන්න. අන්න ඒක ඔළුවේ තබාගෙන මෙන්න මේ මාතෘකාවට එනවා. ඔන්න බලන්න අපි ඒක ඔළුවට ගත්තා. හොඳින් ඔළුවට ගන්න. මම මේ ලියන සටහන් යම් ළමයෙකුට අවශ්‍ය නම් සටහන් කරගන්න. සටහන් කළේ ඒවා ලස්සනට පිළිවෙලට හදා ගන්න ළමයි. තේරුණානේ? ලස්සනට පිළිවෙලට ඒවා හදා ගන්න. තේරුණාද? මොනවද? ඒ සටහන්. පැහැදිලිද? මොනවද? දැන් මම මේ කියන්න යන්නේ. හොඳට බලා ගන්න. මේක තමයි තොරතුරු වල තියෙන සංකීර්ණම හරිය. තොරතුරු. මං ඇහුවොත් තොරතුරු මක්කටයි කියලා. ඔයා මොකද කියන්නේ? තොරතුරු මක්කටද? තොරතුරු මක්කට නෙමෙයි. තොරතුරු මොකකටද? මකන්නේ එහෙම නෙමෙයි තීරණ ගන්න. තීරණ ගැනීමට ඒ කියන්නේ විකල්ප කීපයක් තිබ්බොත් ඒ විකල්ප අතරින් එකක් තෝරා ගන්න. එකක් තෝරගන්න තමයි තොරතුරු අවශ්‍ය වෙන්නේ. තීරණ ගන්න. මේ තොරතුරු මං අඳිනවා පුතේ ගෙඩියක්. බලන්න ඔයාලට මේ ගෙඩිය අඳුන ගන්න පුළුවන්ද කියලා. බලමු එක්ක මට චිත්‍ර පුළුවන් වෙන්න ඕනේ එක්ක ඔයාලට ගෙඩිය අඳුන ගන්න පුළුවන්. ලංකාව අනිත් පැත්තට හරවලා තියෙන්නේ ළම. ගෙඩිය. ලංකාවේ එල්ලිලා තියෙන්නේ. මොකක්ද මේ මං ඇන්දේ?
අයන්න අඹ බයන්න. මේ එහෙමනේ කියන්නේ අඹයක්. මොකද්ද මේ ඇන්දෙම අඹයක්. මේ උඩින් තියෙන්නේ මොකද්ද? තොරතුරක්. උඩින් තියෙන්නේ තොරතුරක්, යටින් තියෙන්නේ අඹයක්. දැන් මං අහනවා ඔබෙන් මෙන්න මෙහෙම ප්‍රශ්න. ඔබෙන් මං ඇහුවොත් මෙන්න මේ අඹ ගෙඩිය දැන් ඔයාගේ අම්මා පොලේ ගිහින් ගන්න හදන. නිකම්ම කියනවාද දාන්න ඔය අඹ? නෑ. අම්මාගේ අරමුණ බලනවා. මොකද අම්මගේ අරමුණ? අරමුණ බත් කාලා ඉවර වෙලා කන්න. එහෙනම් අම්මා මොනවද ගන්නෙ? ඉදිච්ච අඹ. මොනවද ගන්නෙ? ඉදිච්ච අඹයක් ගන්න. අම්මගේ අරමුණ අඹ ව්‍යංජනයක් හදන එක. එතකොට ඉදිච්ච අඹ ගන්න නෑනේ, පැහිච්ච අඹ ගන්න. ඉදිලා නැති අඹ. නේ. දැන් ඔයාගේ අරමුණ කාට හරි කෙනෙකුට අඹයෙන් පහර දෙන්න. දෙන්නම් ඔකට අද එනකොට මම හොඳ පාරක් කියලා තමයි ඔයාගේ අරමුණ. එතකොට ඔයා ගන්නවද ඉදිච්ච අඹයක්? ඔයා ගන්නවද පැහිච්ච අඹයක්? නෑ, ඔයා ගන්නේ මොකද්ද? කුණු විච්ච අඹයක්. බලන්න ඒකෙන් ගහපුවාම තමයි මොකක් වෙන්නේද? ප්‍රීතිය වැඩි. ආපහු පෙරලා කන්න වෙන ගතිය වැඩි ළමයි. තේරුණානේ? එහෙනම් බලන්න අඹ ගෙඩියේ අපි එක එක අවස්ථානුව බලපු දේවල් වෙනස්. අන්න ඒකට ලස්සන නමක් කියනවා බලපු එකට. මේ එක සැරයයි කියන්නේ හොඳට අහගන්න. බත් කාලා අතුරුපසට කන්න නම් මොකක්ද? ඉදිච්ච අඹ ගෙඩිය. ව්‍යංජන හදන්න නම් පැහිච්ච එක. පහර දෙන්න නම් කුණු ඉච්ච එක. මොනවද මේ අඹවල අපි කතා කරේ? ගුණාත්මක ලක්ෂණ. මොනවද? ගුණාත්මක ලක්ෂණ. අන්නේ ගුණාත්මක ලක්ෂණ තිබුණා නම් තමයි අපේ අරමුණ ඉටු වෙන්නේ. අඹ ගෙඩියේ ඒ ගුණාත්මක ලක්ෂණ තිබුණ නැත්නම් අපේ අරමුණ ඉටු වෙන්නේ නැහැ. බත් කාලා කණ්ඩ ගෙනාපු අඹ ගෙඩියේ ඉදිලා නැත්තම් අයියෝ අද කණ්ඩ වෙන්නේ නැහැ, හෙට තමයි මේක කණ්ඩ වෙන්නේ, අපිව රවට්ටලා අරමිනියා අඹ දීලා කියලා ඔන්න. ඇයි ඒ? ගුණාත්මක ලක්ෂණේ නැහැ. එහෙනම් අපේ බලාපොරොත්තු ඉෂ්ට උනේ නැහැ. ඔයා ළමයි අම්මා ව්‍යංජන හදන්න අඹ ගෙනල්ලා කපනවා. කපද්දි ළමයි මොනවා වෙලාද? ඉදිලා. දැන් ඉතින් මේකෙන් අඹ උයන්න බෑ, කාපියව් මේක කියලා දීලා දාන්න. මොකද වෙන්නේ? අඹ හද ව්‍යංජනය හදන්න බෑ, ගුණාත්මක ලක්ෂණයක් නැහැ. ඔයා අඹ ගෙඩිය අරගෙන බලනවා කුණු වෙලා නැහැ, නියමට ඉදිලා තියෙන්නේ. මේකෙන් මුට ගහන එක අපරාධේ, මේක මම කනවා කියලා ඔයා තීරණය කරනවා. ඇයි? ඔයා බලාපොරොත්තු වෙච්ච ගුණාත්මක ලක්ෂණේ නැහැ. එහෙනම් දැන් ඔයාගේ අරමුණ ඉටු වෙන්නේ නැහැ. ඇයි ඔයාගේ අරමුණ ඉටු වෙන්නේ නැත්තේ? අඹේ තිබ්බ ඔයා බලාපොරොත්තු වෙන ගුණාත්මක ලක්ෂණේ අඹ ගෙඩිය තුල නැහැ. ඒ හින්දා ඔයාගේ අරමුණ ඉටු කරගන්න බෑ. එහෙනම් ඔයාගේ අරමුණ අනුව ඔයා ගන්නේ වල මොනවා තියෙන්න ඕනේ? ගුණාත්මක ලක්ෂණ තියෙන්න ඕනේ. අන්නේ ගුණාත්මක ලක්ෂණ නැත්තම් මේ අඹේ ඇති වැඩක් නැහැ. දැන් අඹේ මං විසි කරලා අඹේ වෙනුවට එල්ලන ගුණාත්මක ලක්ෂණ වල මොනවද? තොරතුරු. එනම් තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ නැත්තම් තීරණ ගන්න බෑ. ඕන් වැඩි. විභාගේ තව ප්‍රශ්නයක් අහන තැනක් තමයි මේ. විශාල ළමයි ප්‍රමාණයක් 70%ක් වගේ වරද්දන තැනක් තමයි මේ. අඹේ කතාව මතකයිනේ. අඹේ කතාව ඔළුවේ තියන් තොරතුරු කතාව ඉගෙන ගමු. අඹේ ගත්තේ අතුරුපසට කන්න නම් ඉදිලා තියෙන්න ඕනේ. අඹේ ගත්තේ ව්‍යංජන හදන්න නම් පැහිලා තියෙන්න ඕනේ. අඹේ ගත්තේ පහර දෙන්න නම් හොඳට කුණු වෙලා තියෙන්න ඕනේ. අපේ අරමුණ අනුව අඹේ ගුණාත්මක ලක්ෂණය ගැන අපි කතා කළා. ඒ වගේ තීරණ ගන්න නම් ඒ තොරතුරු වල මෙන්න මේ ගුණාත්මක ලක්ෂණ තිබිය යුතුයි. මෙන්න මේ ගුණාත්මක ලක්ෂණ තිබිය යුතුයි. තේරුණාද මගේ පුතේ? ආන්න ඒ ගුණාත්මක ලක්ෂණ වලින් විභාගයේ ප්‍රශ්න කරනවා. විභාගයේ මොනවා කරනවද? ඔයාගෙන් ප්‍රශ්න කරනවා.
අන්නේ ගුණාත්මක ලක්ෂණ. මෙන්න මේ ගුණාත්මක ලක්ෂණවල අද දවසේ මම කියා දෙන්නම් මූලිකම ගුණාත්මක ලක්ෂණ. මූලික ගුණාත්මක ලක්ෂණ. මූලික ගුණාත්මක ලක්ෂණ. කියන්නේ අවශ්‍යයෙන්ම තිබිය යුතු තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඉඳලා හිටලා පොඩ්ඩක් නැති වෙන්න පුළුවන්. එහෙම බෑ. පොඩ්ඩක්වත් ඉඳලා හිටලා නැති වෙන්න බෑ. හැබැයි සුවිශේෂ අවස්ථාවක ඕනම් මේ මූලික ගුණාත්මක ලක්ෂණ නැති වෙන්න ඒත් බෑ. අතිවිශේෂම අවස්ථාවක හැබැයි ඒත් බෑ. මොන විශේෂ වුණත් මේ ගුණාත්මක ලක්ෂණ තිබිය යුතුමයි මේ තොරතුරක මේ තොරතුරක තියෙන ප්‍රධාන ගුණාත්මක ලක්ෂණ දෙක ඔබ ඉගෙන ගන්න පුතේ. අමතක වෙන්නේ නැති වෙන්න ඉගෙන ගන්න. විශ්වාසයෙන් මතක හිටින්න ඉගෙන ගන්න. ආයි අමතක නොවෙන්න ඉගෙන ගන්න. ළමයි විභාගයේ මේක පුන පුන අහන තැනක්නේ. ඇයි අපි අමතක කරන්නේ? පළවෙනි ගුණාත්මක ලක්ෂණය තමයි අදාළත්වය. අදාළ වෙන්න ඕනේ. මේ තොරතුර තුල තියෙන්න ඕනේ අදාළත්වය කියන ලක්ෂණය. අපි බසු බලමු අදාළත්වය කියන්නේ මොකක්ද කියලා. ඊළඟ එක තමයි විශ්වාසතාවය. විශ්වාසතාවයේ තියෙන්න ඕනේ මේ තොරතුරේ. එහෙනම් දරුවෝ පාඩම් කරගන්න, හොඳින් මතකයට ගන්න. තොරතුරු වල තියෙන්න ඕන මූලික ගුණාත්මක ලක්ෂණ දෙක මොකක්ද? අදාළත්වය ඊළඟට විශ්වාසතාවය. අදාළත්වය විශ්වාසතාවය නේ. අපි එදා ගැමියා මේ තොරතුරු වල ලක්ෂණ හොඳට දැනගෙන හිටියා. එයා තීරණ ගත්තේ මේ තොරතුරු වල මේ ලක්ෂණත් එක්ක. එයා හොඳටම මේවා දැනගෙන හිටියා. ඒකනේ මෙයා ප්‍රස්තාව පිරුළු හැදුවේ පුතේ. මොකද්ද අදාළත්වයට එයා හැදුව ප්‍රස්තාව පිරුළ? යන්නේ කොහෙද? මල්ලේ පොල්. ඒ කියන්නේ අහපු ප්‍රශ්න නෙමෙයි උත්තරේ දුන්නේ. ඒ කියන්නේ අදාළත්වේ නෑ. එහෙම වෙන්න බෑ. ඔයාගෙන් අහනවා කවුරු හරි යන්නේ කොහෙද? මේ බෑග් එකේ පොල් ගෙඩි දෙකක් තියෙනවා. ඇහුවේ කොහෙද යන්නේ කියලා. බෑග් එකේ තියෙනව නෙමෙයි ඇහුවේ. අන්න අදාළත්වයක් නෑ. එහෙම අදාළත්වයක් තියෙන්න ඕනේ. එහෙම අදාළත්වයක් එන්න ඒවල තියෙන්න ඕන තව ළමයි අනුලක්ෂණ ටිකක් අපි ඉගෙන ගන්න. මොනවද? අනුලක්ෂණ. කියන්නේ ඒක අදාළ තොරතුරක් වෙන්න නම් අන්නේ අනුලක්ෂණ තියෙනවා. අනුලක්ෂණ කීයක් තියෙන්න ඕන? 3ක්. අදාළත්වයට තියෙනවා අනුලක්ෂණ 3ක්. අදාළත්වයේ සුරකින්න අනුලක්ෂණ 3ක් තියෙනවා. විශ්වාසවන්ත වෙන්න ඕන. මොනවා වෙන්න ඕනද? විශ්වාසවන්ත වෙන්න ඕනි ළමයි. කිව්වොත් තොරතුරක්. දන්නවනේ විශ්වාසයේ කැඩුනොත් අයි කවමදාවත් ඒකනම් හදන්න බෑ. තේරුණානේ? විශ්වාසී පළුදු වුණොත් ආයි හදන්න බෑ. ඒ තරම්ම භයානක එකක් තමයි විශ්වාසවන්තතාවය කියන්නේ. එකම එක දවසක් බොරුවක් කියලා දෙමව්පියන්ට ඔබ අහු වුණොත් ආයි ඔබ කියන ඒවා විශ්වාස වෙන්නේ නැහැ. ඊට පස්සේ මුළු ජීවිත කාලෙම ඇත්ත කිව්වත් අර බොරුව ඇති මේ සියල්ල මැකිලා යන්න. අපි දෙන තොරතුරු විශ්වාසවන්ත වෙන්න ඕන. විශ්වාසවන්තතාවය උපරිමයෙන් තියෙන්න ඕන. යම් තොරතුරක විශ්වාසවන්තතාවය ගොඩ නැගෙන්න නම් අනුකාරණා දෙකක් සම්පූර්ණ වෙන්න ඕනේ කියලා අපි ගන්නවා. අනුකාරණා කියද්ද දෙකක්. අන්නේ අනුකාරණා දේවට අපි කියනවා අනුලක්ෂණ. අන්නේ අනුලක්ෂණ අපි පසුව ඉගෙන ගමු. අපි ළමයි මූලික ලක්ෂණය මතක තියාගන්න එපා. අනුලක්ෂණයක් මතක තියාගන්න. තේරුණානේ? මූලික ලක්ෂණය මතක තියාගන්න ඕනේ. මොනවා මතක තියාගන්නද? අනුලක්ෂණය මතක තියාගන්න. තේරුණාද? එහෙනම් අපි තොරතුරු වල ප්‍රධාන ගුණාත්මක ලක්ෂණ දෙක. මොකද්ද? අදාළත්වය, විශ්වාසවන්තතාවය. අදාළත්වයේ විශ්වාසවන්ත. අදාළත්වයේ සුරකින්න නම් තව
ඒවා පෝෂණය කරන ලක්ෂණ තුනක් තියෙනවා. විශ්වාසතාවයේ රැකෙන්න නම් එය පෝෂණය කරන අනුලක්ෂණ තව දෙකක් අපි කතා කරන්න ඕනේ. ඒතර අනුලක්ෂණ ඔක්කොම කීයක් තියෙනවද පුතේ? 5යි. ප්‍රධාන ලක්ෂණ මූලික ලක්ෂණ 2යි අනුලක්ෂණ ඇහුවොත් 5යි. ඒතර විභාගේ හිටි හැටි අහනවා මූලික ලක්ෂණ. එතකොට මේවා ලියන්න ඕනේ. විභාගේ අහනවා අනුලක්ෂණ. එතකොට මේ දෙක ලිව්වොත් වැරදි. අනුලක්ෂණ 5ක් තියෙනවා. මේ 5 ලියන්න ඕනේ. තේරුණානේ? මේ අනුලක්ෂණ වලටත් අමතරව මූලික ලක්ෂණ වලටත් අමතරව තොරතුරු වල තව ලක්ෂණ වගේක් තියෙනවා. මගේ පුතාලට බර වැඩිද මන්දා? බර වැඩිද මන්දා? ඇයි මේවා උගන්වන්නේ නැහැ, මේවා හංගගෙන බහින්නේ. ඇයි හේතුව? මේවා ඉගෙනුවාම ළමයි බලනවා අම්බෝ මෙච්චර කියලා. එහෙනම් ටුක් ගාලා බොලුවක් දාලා බුම් ගාලා පයින්නවා ළමයි. තේරුණානේ? ඒ උනාම පුතේ ඒකක් නම් ගන්න පුළුවන් ඔය කොහොම හරි අටවලා. විෂය දන්නේ නැහැ. අපරාධේ ඔයා. තේරුණානේ? මේ බලන්න මූලික ලක්ෂණ දෙකක් තියෙනවා. ඒ මූලික ලක්ෂණ ආරක්ෂා කරන්න තියෙනවට අනුලක්ෂණ කියනවා. දැන් අනුලක්ෂණක් තියෙනවා මූලික ලක්ෂණක් තියෙනවා. තව තුන්වෙනි ලක්ෂණයක් තියෙනවා. ඒක මාර ලක්ෂණයක්. ඒකට කියන්නේ පුතේ වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ. ඒ කියන්නේ මෙයා ආරක්ෂා කරනවානේ. ඒ ආරක්ෂා කරන කෙනාව මේවා ආරක්ෂා කිරීම නිසා මෙයාගේ මොනවා වෙනවද? අදාළත්වයේ සුරකිනවා. මෙන්න මේ අනුලක්ෂණ ආරක්ෂා කිරීම නිසා විශ්වාසතාවය සුරකිනවා. මේ තියෙන අදාළත්වයේ සහ විශ්වාසනීයතාවය කියන ඒවා මොනවා කරන්න ඕනේද? වැඩි කරන්න ඕනේ. අන්න ඒවා වැඩි කරන්න එනේවට කියනවා වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ. ඒවා වැඩි දියුණු කරනවා. මේ අපි මොකද කරන්නේ? අපි ළමයි තාප්පයක් බඳිනවා. අදාළත්වයේ තාප්පයක් කියලා හිතන්න. අදාළත්වයේ තාප්පයක්. ළමයි අපි තාප්පේ ඉස්සරහින් කටු පඳුරක් වවනවා. ඒ මොකද්ද? අනුලක්ෂණයක්. ආරක්ෂාව තවත් අපේ මොකද්ද? ආරක්ෂාවට අපි තාප්පයක් පඳිනවා. මොනවද? අන්නේ තාප්පේ මොනවා වෙනවද? තාප්පේ ආරක්ෂාව තව වැඩි කරන්න මොකක් බැන්දද? කටු ගස් ටිකක් හිටෙව්වා. ඒක තුල මොකක් වුණාද පුතේ? තාප්පේ ආරක්ෂාව හැදුණා. තාප්පේ තියෙන ආරක්ෂාව තිබුණා. තාප්පේ ආරක්ෂාව. ඊළඟට ළමයි තාප්පෙට ඉස්සරෙන් අගලක් කපන වතුර වලක්. කාණුවක්. අන්න වැඩි දියුණු කර ආරක්ෂාව. දැන් ඉතින් ඒකිනුත් පැනලා එන්න ඕනේ එහා පැත්තට. සීගිරිය වගේ කරලා තියෙන්නේ දැන් ගෙදර. තේරුණාද? ඇයි ඒ? ගෙදර සීගිරි ලලනාවෝ ඉන්න හින්දා අගලකුත් කපලා තියෙන්නේ මොනව කරන්නද? ආරක්ෂාවට. ආන්න වැඩි දියුණු කරපු ගුණාත්මක ලක්ෂණ. එන ළමයි ලක්ෂණවල පියවර තුනක් තියෙනවා. ඕක හොඳට මතක තියාගන්න. මම ලක්ෂණ කෙමෙන් උගන්වන්නම් ඔයාට. ඔක්කොම ඔලුවට දාලා අන්තිමට බර වැඩි වුණොත් බිමට වැටෙනවනේ පුතේ. අපරාධනේ. ඔක්කොම කියලා. එකක්වත් බැරි වුණොත් මේ මූලික ගුණාත්මක ලක්ෂණ. කො කියන්නේ මාත් එක්ක? කෑ ගහලා කියන්නේ මේ රෑ. අනේ ගෙදරින් මිනිස්සු නැගිටලා වට බනින ගන්න කියන්නේ. මොකද්ද? මූලික ගුණාත්මක ලක්ෂණ. මූලික ගුණාත්මක ලක්ෂණ. ආන්න ඒවා වල වැඩේ සෙට් කරන්න තියෙන ඒවට කියනවා අනුලක්ෂණ. මොනවා තියෙනවද? අනුලක්ෂණ. අනුලක්ෂණ වලට පස්සේ වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ. වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ. ඒ කියන්නේ මේ තොරතුරු සුපිරි කරන්න හදන්නේ. තේරුණානේ? තොරතුරු සුපිරි කරන ඒවා. තොරතුරු වල තිබිය යුතු ඒවා අනිවාර්යෙන් තොරතුරු වල තිබිය යුතු ඒවා. ඒ අනිවාර්යෙන් තියෙන ඒවා ආරක්ෂා කරන්න තියෙන ඒවා. ඒ වට අමතරව තවත් තොරතුරු වල තියෙන தත්ත්වය උඩට ගේන්න අන්න ගුණාත්ම ලක්ෂණය වැඩි දියුණු කරන ඒවාත් තියෙනවා. එන්න ඒවා හතරක් තියෙනවා. ගුණාත්මක මොකද්ද? වැඩි දියුණු ගුණාත්මක ලක්ෂණය වැඩි දියුණු කිරීමේ ඒවා හතරක් තියෙනවා. 2යි 5යි 9යි 9ක් ඔළුවේ තියාගන්න වෙනවා.
දැන්ට දෙකක් මතක තියාගන්නකො. ඒ හොඳටම ඇති. දැන්ට දෙකක් මතක තියාගන්නකො. අපි ටිකෙන් ටික මේවා ඉගෙන ගමු. හදිස්සියක් නෑ. මොනවද? මූලික ගුණාත්මක ලක්ෂණ තියෙනවා. මොනවද තියෙනවද? මූලික ගුණාත්මක ලක්ෂණ. මොකද්ද මූලික ගුණාත්මක ලක්ෂණ දෙක මතක තියාගමු. කො කියන්නේ? අදාළත්වය, විශ්වාසවන්තතාවය. අදාළත්වය, විශ්වාසවන්තතාවය. ලියා ගන්න පුතේ. මූලික තොරතුරක මූලික ගුණාත්මක ලක්ෂණය. අදාළත්වය, විශ්වාසතාවය. අදාළත්වය, විශ්වාසතාවය. අන්න ඒවා එහෙමම තියාගන්න. ඒවා ආරක්ෂා කරන්න තියෙන අනුලක්ෂණ. අදාළත්වයට 3යි, විශ්වාසතාවයට 2යි. එතකොට කොම් 5ක් තියෙන අනුලක්ෂණ. ඊළඟට මොකද්ද මං කිව්වේ? වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ. මේ තොරතුරු තවදුරටත් වැඩි දියුණු කරනවා, සුපිරි කරනවා. තේරුණානේ? මොනවා කරනවද? සුපිරි කරනවා මේ තොරතුරු. අන්න ඒවට කියනවා වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ. මේ ටික තිබ්බහම මේ තොරතුරු හොඳයි. ඒ හොඳ එක තවත් සුපිරි කරන්න තියෙනවා වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ 4ක්. එතකොට ඔක්කොම 9ක් තියෙනවා ඔළුවේ තියාගන්න. මොනවාද තොරතුරු වල පියවර 3 ලක්ෂණවල? මූලික ගුණාත්මක ලක්ෂණ, අනුලක්ෂණ, වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ. දැන් අපි ඉගෙන ගත්තේ මොන ලක්ෂණ ටිකද? මූලික ගුණාත්මක ලක්ෂණ. මොනවද පුතේ මූලික ගුණාත්මක ලක්ෂණ? අදාළත්වය, විශ්වාසතාවය. අදාළත්වය, විශ්වාසතාවය. එහෙනම් මොකද්ද මේ අපි ඉගෙන ගත්ත මාතෘකාව? තොරතුරු. මොකක් ගැනද අපි ඉගෙන ගන්න මේ? තොරතුරු ගැන. නැත්තම් දැන් යන්නේ කොහෙද? මල්ලේ පොල් වෙනවා ළමයින්ට. මොනවා ගැනද අපි මේ ඉගෙන ගන්නේ? තොරතුරු ගැන. ආයි අපි සාරාංශ කරමු. තොරතුරු ගැන මොනවද අපි දන්නේ? හැමෝම දන්නේ කොළ කෑල්ලක් කරන් ලියන්න පුතේ දන්න දේවල්. ලියලා ඩස්බින් එකට දාන්න. නිකන් අහගෙන විතරක් ඉඳලා මදි. තොරතුරු ගැන මොනවද දන්නේ? තොරතුරු ගැන අපි දන්නවා තොරතුරක් කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා තොරතුරක් කියන්නේ මොකක්ද කියලා. මොකක්ද පුතේ තොරතුරක් කියන්නේ? දැනුමට අලුතින් එකතු වන කරුණක්. ආන්ගේ තොරතුරක්. ඒවා කොහොමද? ඒවා වාර්තාකරණ ඒකකයක් තුළ දත්ත වශයෙන් සංස්කරණය කළා තමයි අපිට දෙන්නේ තොරතුරක් හැටියට. අන්නේ දත්ත වශයෙන් සංස්කරණය වෙන්නේ මොනවද? ගනුදෙනු හා සිද්ධීන්. අන්නේ ගනුදෙනු හා සිද්ධීන් තොරතුරු කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා මොකක් කියලාද? ගිණුම් කරන පද්ධතියක් කියලා. එහෙනම් ගිණුම් කරන පද්ධතියකින් තොරතුරු සම්පාදනය කරලා දෙනවා අපිට. නේ? අන්නේ තොරතුරු අපි වර්ග කරන්න ඉගෙන ගත්තා. කොහොමද? ප්‍රමාණාත්මක නොවන ප්‍රමාණාත්මක තොරතුරු මුල්ලේ නැත්තම් ගිණුම් කරන තොරතුරු මුල්ලේ නොවන තොරතුරු නැත්තම් ගිණුම් කරන්නේ නොවන තොරතුරු. එහෙනම් අපි ගිණුම් කරන තොරතුරු කොටස් දෙකකට බෙදුවා. කොහොමද? මුල්ලේ ගිණුම් කරන තොරතුරු මුල්ලේ මොනවද අනිත් එක? කළමනාකරන ගිණුම් කරන තොරතුරු. තේරුණාද? අන්නේ තොරතුරක් අපි ඉගෙන ගත්තාද ගුණාත්මක ලක්ෂණ. මොනවද? ගුණාත්මක ලක්ෂණ. මොනවද පුතේ මේ ගුණාත්මක ලක්ෂණ? අඹයක් ගැන හිතන්න. අඹේ කණ්ඩ තියෙන්න ඕන ලක්ෂණ. අඹෙන් පහර දෙන්න තියෙන්න ඕන ලක්ෂණ. තේරුණාද? අඹේ උයන්ඩ තියෙන්න ඕන ලක්ෂණ. ඒවා ඒ තැන්වල අඹේ තිබ්බ ගුණාත්මක ලක්ෂණ. අඹේ අයින් කරලා දැම්ම තොරතුරු. අන්න තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ 3ක් තිබ්බ අඹේ වගේ. මේක මූලික ගුණාත්මක ලක්ෂණ, අනුලක්ෂණ, වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ. ඒ කියන්නේ තොරතුරු සුපිරි කරන්න තියෙන ඒවා. තේරුණාද? එහෙනම් අද අපි ඉගෙන ගත්තා මූලික ගුණාත්මක නැත්නම් මූලික ලක්ෂණ දෙක. අදාළත්වය, විශ්වාසවන්තතාවය. chat box එකට දාන්න බලන්න ළමයි ටක් ගාලා මූලික ලක්ෂණ දෙක ටයිප් කරලා හැමෝම දාන්න ටුට්ටුක් ගාලා. මූලික ලක්ෂණ දෙක. අදාළත්වය, විශ්වාසතාවය. හැමෝම දාන්න. බලමු කවුද වේගින්ම දාන්නේ කියලා.
අදාළත්වය දෙකම දාන්න ඕනේ. විශ්වාසතාවය. ඔය දෙක තමයි තව තියෙන ඉන්නෝ ළමයි දාන්න. ටික දෙනයි නෝ දැම්මේ. හරි. දැන් පුතේ ඔයා තොරතුරු ගැන ලස්සන chart එකක් හදන්න. ලස්සනම ලස්සන එකක් ඈ. තොරතුරු කියලා ලියලා තනියෙන් හදන්නේ තොරතුරක් කියන්නේ මොකක්ද කියලා නිර්වචනය ලියලා මේ පැත්තේ. ඊට තොරතුරු ලස්සනට පාට කරලා තොරතුරු වල තියෙන ගුණාත්මක ලක්ෂණ ලියලා මේ වගේ තනියෙන් සටහනක් හදන්න. ලස්සන සටහනක් ඈ. පාට පැන්සල් පෙට්ටියෙන් පාට කරලා තේරුණානේ? ලස්සනට පාට කරලා ස්ටිකරයක් අලවලා නැත්තම් කුරුමිනියෙක් කැඳලා තේරුණාද? තොරතුරු ගැන සටහනක් මේ සතිය හදන්න. අපි බලමු ලස්සනම සටහන හදන්නේ කවුද කියලා තොරතුරු ගැන. තේරුණානේ? ලස්සන කුරුමිනියෙක් කැඳලා ළමයි. එහෙම ඇඳලා සටහන තේරුණාද? එහෙනම් තොරතුරු ගැන හදන්න. තේරුණාද? ඔය දීපු තොරතුරු හා අද අපි පැහැදිලි කරපුවා හොඳට අවබෝධ කරලා කියවලා ලස්සන සටහනක් හදන්න. පුළුවන් නම් පුතේ දැන් නිදා ගන්න නැතුව නිදිමත නැත්තම් නිදිමත නම් දොయ్య ගන්න. නැත්තම් මේ වෙලේ ඇහැරලා තව පැය කාලක් තියෙනවනේ පන්තියේ ළමයි. ඒ පැය කාල අද විවේකීය දුන්නේ නැහැ. ඇයි දුන්නේ නැත්තේ? ඔබ පැය භාගයක විවේකයක් ගත්තනේ ආරම්භයේදී ළමයි. තේරුණාද? එමනම් මොකද වෙන්නේ? අද ඔය ඉගෙන ගත්ත ටික සාරාංශ කරන්න. අපි දන්නවා බොහෝ දරුවන්ට නිබන්ධන ලැබිලා නැහැ. නිබන්ධන අත්හිටවල තියෙන ළමයි රටේ තියෙන තත්ත්වය අනුව නිබන්ධනයේ තමක ඔබට රෝගය ආවොත් කියන මත අපි මේ සතිය බලලා ඔබේ නිබන්ධනය දැනුම් දුන්නු වහම ඔබේ නිවසට ගෙනත් දෙයි. තේරුණානේ? එහෙනම් මම ළමයි නිබන්ධනයේ තියෙන ඇතැම් කරුණු ඔබ සඳහා ලිව්වා. මීට අමතරව කරුණු නිබන්ධනයේ තියෙනවා ලස්සනට පාට කරලා. ඒ නිබන්ධන පුරවන්න ළමයි වෙනම වොයිස් එකක් එනවා. ඒකත් එක්ක කතා කරලා ඒකට උත්තරේ ඉඳ කතා කරන නිබන්ධනනේ තියෙන්නේ. ඒකත් එක්ක මේ නිබන්ධන සම්පූර්ණ කරගන්න. තේරුණාද? පැහැදිලිද? ආයි පුතේ කවදාවත් ගෙදර වැඩ නොකර ඉන්න එපා. හොඳ දරුවෝ වගේ ගෙදර වැඩ කරන්න. එහෙනම් අදට අප පන්ති නවත්තන්න. එහෙනම් ඔබ දින වැඩ පැවරූ වැඩි ලස්සනට කරන්න නැත්නම් හෙට දවස් අරගෙන කරන්න. දැන් දල ඡායා සටහනක් ඇඳගෙන ඒ තොරතුරු මත ලස්සනට හෙට හරි මේ සතියේ දවසක හරි ඇඳලා බොහෝම ඉක්මනින් අපිට WhatsApp කරන්න. අපි ඔබේ සටහන බලන්නම් පුතේ. ලස්සනට අඳින්න. එහෙනම් අද පන්ති අපි නතර කරමු.